ආයුබෝවන් ඔබ සියලු දෙනාටම අද දවසේ අපි 10 වන ශ්‍රේණියේ 3 වන පාඩම පදාර්ථයේ ව්‍යුහයේ පාඩමේ 5 වෙනි වීඩියෝව තමයි ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. අද දවසේ අපි රසායනික සූත්‍ර ලිවීම කියන මාතෘකාව ඉගෙන ගන්නවා. ඉතාමත් වැදගත් මාතෘකාවක්. ඔබට කිසියම් රසායනික සූත්‍රයක නාමයක් දුන් විට එහි සූත්‍රය ගොඩනගන විදිය තමයි මෙම පාඩමින් අපි ඉගෙන ගන්නේ. ගොඩක් ළමයි දන්නේ නැති පාඩමක්. තවමත් 11 වන ශ්‍රේණියේ ළමයි ඉන්නවා. රසායනික සූත්‍රය දුන්නම එහි නම දුන්නම සූත්‍ර ලියා ගන්න බැරි ළමයි. යනු අද දිනේදී අපි මූලික ආරම්භයක් ගන්නවා රසායනික සූත්‍ර ලියන ආකාරයකින්. එතකොට රසායනික සූත්‍ර ලිවීමේදී ඔයගොල්ලන්ට මුලින්ම ආවර්තිතා වගුව පාඩම් විය යුතුයි. ආවර්තිතා වගුව පිළිබඳ හොඳ අවබෝධයක් පැවතිය යුතුයි. දැන් මේ දරුවනේ මම ඕගලන්ට පෙන්නනවා අපේ ආවර්තිතා වගුව. මේ තියෙන ආවර්තිතා වගුව මූලද්‍රව්‍ය 20ක් තියෙනවා. ඕගොල්ලෝ දන්නවා ආවර්තිතා වගුවේ පහළට තියෙනවා පුතා තීරු. ඒ පහළට තියෙන තීරු වලින් අපි කියනවා කාණ්ඩ. මම උදාහරණයක් ගන්නොත් මෙහිම පහළට තියෙන කාණ්ඩ. පදාර්ථයේ ව්‍යුහයේ පාඩමේ 3 වන සහ 2 වන වීඩියෝ වල අපේ ඒවා කතා කරලා තියෙනවා. ඒවා ඕගලන්ට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එක තුලිනුත් ගිහිලා බලන්න. ආවර්තිතා වගුවේ මෙහිම පහළට තියෙන පුතා කාණ්ඩ. සාමාන්‍ය පෙළ මට්ටමින් අපි කාණ්ඩ 8ක් ඉගෙන ගන්නවා. මුලින්ම තියෙන කාණ්ඩයේ පළමු කාණ්ඩය, දෙවන කාණ්ඩය, තුන්වන කාණ්ඩය, හතරවෙනි කාණ්ඩය විදිහට කාණ්ඩ තියෙනවා. දැන් පළවෙනි කාණ්ඩයට අයිති වෙන්නේ පුතා හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්. දෙවෙනි කාණ්ඩේ ඉන්නේ බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්. තුන්වන කාණ්ඩේ ඉන්නේ බෝරෝන්, ඇලුමිනියම්. හතරවෙනි කාණ්ඩේ ඉන්නේ කාබන්, සිලිකන්. යනාදී වශයෙන් කාණ්ඩ පවතිනවා. මේ කාණ්ඩ අපි නිරූපණය කරන්නේ රෝම ඉලක්කම් වලින්. පළමු කාණ්ඩේ ප්‍රකාශ කරන්නේ රෝම ඉලක්කම් 1. දෙවෙනි කාණ්ඩය ප්‍රකාශ කරන්නේ දරුවනේ රෝම ඉලක්කම් 2. යනාදී වශයෙන් රෝම ඉලක්කම් වලින් අංක කරනවා. 8 වෙනි කාණ්ඩයේ රෝම ඉලක්කම් 8 වගේම අපි යාට විශේෂ නමක් කියනවා ශුන්‍ය කාණ්ඩය කියලා. ඒ නිසා බිඳුවත් 8 වෙනි කාණ්ඩයට නිරූපණය කරනවා. හරි. ඊළඟ වැදගත් කාරණාව වෙන්නේ අපි මූලිකව අවබෝධයක් ගන්න ඕනේ මොකද්ද මේ කාණ්ඩයක් කියන්නේ කියලා. අපි කලින් වීඩියෝස් වල කතා කරා මතක් කරගන්න කාණ්ඩයක් කියන්නේ කිසියම් මූලද්‍රව්‍යයක අවසාන ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඒකට තමයි කාණ්ඩයක් කියන්නේ. එහෙනම් දැන් මේකේ පළවෙනි කාණ්ඩය කිව්වොත් ඒකේ තේරුම වෙන්නේ එයාගේ අන්තිම ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් ඉන්නවා කියන එක. දැන් හයිඩ්‍රජන් පළවෙනි කාණ්ඩේ නම් ඒකේ තේරුම ඒකයි. බෙරිලියම් දෙවෙනි කාණ්ඩය කියන්නේ දරුවනේ බෙරිලියම්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා කියන එක. නයිට්‍රජන් පස්වෙනි කාණ්ඩේ නම් ඒකේ තේරුම නයිට්‍රජන්ගේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා කියන එක. හරි. ආවර්තිතා වගුව පිළිබඳ දැනුමත් එක්ක අපි යමු අද පාඩමට. අද අපි කතා කරන්න යන්නේ පුතා රසායනික සූත්‍ර ලිවීම කියන පාඩම. එහිදී අපිට මුලින්ම හමු වන මාතෘකාව වෙන්නේ දරුවනේ සංයුජතාවය කියලා දෙයක්. හරිම ලේසි. ඔන්න වචනයක් හම්බ වෙනවා. සංයුජතාවය. මොකද්ද බලන්න සංයුජතාවය කියන්නේ? බලන්න පළවෙනි තරුව මම දක්වලා තිනවා සංයුජතාවය යනුවෙන් හඳුන්වන්නේ යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක සංයෝජනය වීමේ හැකියාව. දැන් මේ සංයුජතාවය ගැන ඔයගොල්ලෝ තවදුරටත් බන්ධන පාඩම ඉගෙන ගන්නවා. ඒ කියන්නේ 10 වන ශ්‍රේණියේ 8 වන පාඩම මතක විදියට ඉගෙන ගන්නවා. දැනට ඔයා ඉගෙන ගන්න සංයුජතාවය කියලා දෙයක් තියෙනවා. සංයුජතාවය කියන්නේ පරමාණු වලට එකිනෙක සම්බන්ධ වෙන. ඒ සම්බන්ධ වීමට තියෙන හැකියාවක් තමයි අපි සංයුජතාවය කියලා කියන්නේ. මොකද්ද සංයුජතාවය කියන්නේ? පරමාණු වලට එකිනෙක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න දරුවනේ මම මෙහෙම අදිනවා පරමාණුවක්. හිතන්නකෝ මේ තියෙන්නේ පොටෑසියම් කියලා. පොටෑසියම් පරමාණු. අපි දන්නවා පරමාණුව ගෝලාකාරයි. ඒ නිසා මම රවුමක් තමයි. ඒ වගේ මම තව පරමාණුවක් අදිනවා. මේ හිතන්න මේ ඇඳ පරමාණු හිතන්නකෝ ඔක්සිජන් කියලා. මේ දෙන්නට එකිනෙක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ වීමට තියෙන හැකියාවට තමයි පුතා අපි නිකන් වචනයක් කියනවා සංයුජතාවය කියලා. මේ සංයුජතාවය ඔයගොල්ලෝ තවදුරටත් ඉගෙන ගන්නවා බන්ධන පාඩම. දැනට දැනගන්න සංයුජතාවයේ කවුරුහරි ඇහුවොත් සංයුජතාවය කියන්නේ මූලද්‍රව්‍ය පරමාණු වලට සංයෝජනය වී ඒ කියන්නේ සම්බන්ධ වීමේ තියෙන හැකියාවක්. හරි. බලන්න දෙවෙනි තරුව තමයි වැදගත්ම දේ. බොහෝ විට
මූලද්‍රව්‍ය වල සංයුතතාවය කියන දේ දරුවනේ සමාන වෙනවලු මොකටද? කාණ්ඩාංකයට. බලන්න දෙවෙනි කරුණේ මම කියනවා බොහෝ විට මූලද්‍රව්‍ය වල සංයුතතාවය සමානයි ඒ මූලද්‍රව්‍ය ඉන්න කාණ්ඩාංකයට. සංයුතතාවය කියන්නේ පරමාණු සංයෝජනය වීමට තියෙන හැකියාවක් කියන දෙයක්. ඔය සංයුතතාවයේ සමානයි දරුවනේ කාණ්ඩාංකය. අපි දන්නවා කාණ්ඩාංකය කියන්නේ මොකද්ද? කාණ්ඩාංකය කියන්නේ ශක්ති මට්ටමක තියෙන අවසාන ඉලෙක්ට්‍රෝන ගණන. අවසාන ඉලෙක්ට්‍රෝන ගණන තමයි දරුවනේ අපි කියන්නේ කාණ්ඩාංක. එහෙනම් දැන් දැනගන්න මේ කාණ්ඩාංකයේ සමානයි මොකටද? සංයුතතාවය. උන් අද අපි අලුත් මාතෘකාවක් ඉගෙන ගත්ත සංයුතතාවය. නමුත් භයානක දෙයක් නෙමෙයි. සංයුතතාවය කියන්නේ පරමාණු වලට එකිනෙක සම්බන්ධ වෙන්න පුළුවන් කියන තේරුම. සංයුතතාවයට අගයන් දෙන්න. මේ සංයුතතාවයට දෙන අගයන් සමානයි බොහෝ විට මොකටද? කාණ්ඩාංකය. හරි මේ බලන්න මම උදාහරණයක් ඔයාලට පෙන්වලා තියෙනවා. බෙරලියම් Be කියන්නේ පුතා බෙරලියම්. බෙරලියම් ඉන්නේ දෙවන කාණ්ඩේ. අපි බලමු මේක ඇත්තද කියලා. ඔව් බෙරලියම් ඉන්නේ දෙවෙනි කාණ්ඩේනේ මේ දින ආවර්තිතා වගුවේ. බෙරලියම් ඉන්නේ දරුවනේ දෙවෙනි කාණ්ඩේ. එතකොට අපි යාට කියනවා විශේෂ වචනයක් බෙරලියම් දෙවෙනි කාණ්ඩේ හරි. ඒ වගේමයි දරුවනේ දැනගන්න. එයා දෙවෙනි කාණ්ඩේ ඉන්න නිසා අපි අහුවොත් කවුරුහරි එක්කෙනෙක් කරන බෙරලියම්ගේ සංයුතතාවය කීයද? එතකොට දැනගන්න බෙරලියම්ගේ සංයුතතාවය 2යි. හරිම සරලයි. ඇයි බෙරලියම්ගේ සංයුතතාවය 2 උනේ? ආයින් මොන කාණ්ඩේද? දෙවෙනි කාණ්ඩේ නිසා. දැන් බලන්න මම තව උදාහරණයක් කියලා තිනවා. සෝඩියම් සිටින්නේ පළමුවන කාණ්ඩේ. අපි බලමු සෝඩියම් ඉන්නේ පළවෙනි කාණ්ඩේද කියලා. ඔව් මේ ඉන්නේ සෝඩියම්. පේනවා නේද මේ සෝඩියම් ඉන්නේ මොන කාණ්ඩේද දරුවනේ? පළවෙනි කාණ්ඩේ නේද? සෝඩියම් පළවෙනි කාණ්ඩේ. ඒ නිසා අපි කියනවා සෝඩියම් පළවෙනි කාණ්ඩේ ඉන්න නිසා දරුවනේ සෝඩියම්ගේ සංයුතිකාවය ඇහුවොත් ලේසි. සෝඩියම් ඉන්නේ පළවෙනි කාණ්ඩේ නිසා සෝඩියම්ගේ සංයුතිකාවය වෙන්නේ 1යි. සෝඩියම්ගේ සංයුතිකාවය වෙන්නේ 1යි. එහෙනම් දැනගන්න කාණ්ඩාංකයයි සංයුතිකාවයයි කියන දේ පුතා සමානයි. බලන්න පළවෙනි කාණ්ඩේ ඉන්නවා හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් පොටෑසියම්. එහෙනම් ඒ අයගේ සංයුතිකාවය කවුරුහරි එක්කෙනෙක් ඇහුවොත් ඔයා දැනගන්න 1යි. දෙවෙනි කාණ්ඩේ ඉන්නවා දරුවනේ බෙරලියම් මැග්නීසියම් කැල්සියම්. එහෙනම් ඒ අයගේ සංයුතිකාවය කියලා වචනයක් ඇහුවොත් ඒක 2යි. ඇයි? කාණ්ඩාංකයට සමානයි. තුන්වෙනි කාණ්ඩේ ඉන්නවා පුතා බෝරෝන් ඇලුමිනියම්. බෝරෝන් ඇලුමිනියම්. ඔයාගෙන් අහනවා ඒ අයගේ සංයුතිකාවය කීයද? එහෙනම් දන්නවා බෝරෝන් සහ ඇලුමිනියම් ඉන්නේ තුන්වන කාණ්ඩේ. ඒ නිසා ඒ අයගේ සංයුතිකාවය 3යි. හරිම සරලයි. ඊට පස්සේ බලන්න හතරවෙනි කාණ්ඩේ. හතරවෙනි කාණ්ඩේ ඉන්නව දරුවනේ කාබන් සිලිකන්. කාබන් සිලිකන්. එතකොට අහනවා වාගේ කාබන් සිලිකන් දෙන්නගේ සංයුතිකාවය කීයද? ඉතින් ලොකු දෙයක් නෑ. ඔයා දන්නවනම් කාබන් සිලිකන් ඉන්නේ හතරවෙනි කාණ්ඩේ කියලා. එන ඒගොල්ලන්ගේ සංයුතිකාවය වෙන්නේ කීයද දරුවනේ? 4යි. එහෙනම් දැනගන්න සංයුතිතාවය කියන දේ පුතා සමාන වෙනවා කාණ්ඩ අංකයට. සංයුතිතාවය කියන දේ සමාන වෙනවා කාණ්ඩ අංකයට. දැන් බලන්න මම ඊට පස්සේ කරලා තියෙන වැඩේ ආවර්තිතා වගුවේ තියෙන මූලද්‍රව්‍ය 20ම මම වගුවකට අරන් ඒගොල්ලන්ගේ සංයුතිතාවය මෙන්න මේ තීරුවේ දක්වලා තියෙනවා. සංයුතිතාවය දරුවනේ මෙන්න මේ තීරුවේ දක්වලා තියෙනවා. හොඳට බලන්න මේ සංයුතිතාව ටික අපි පාඩම් කරගන්න ඕන. ඔයාට කාණ්ඩාංකයේ සමානයි නම් පුතා සංයුතිතාවය කියන දේ පාඩම්. පළමු කාණ්ඩේ නම් ඉන්නේ සංයුතිතාවය 1යි. දෙවෙනි කාණ්ඩේ නම් ඉන්නේ සංයුතිතාවය 2යි. තුන්වන කාණ්ඩේ නම් ඉන්නේ සංයුතිතාවය 3යි. යනාදී වශයෙන් ඔයාට කාණ්ඩ සහ ඒ කාණ්ඩවල ඉන්න මූලද්‍රව්‍ය සෙට් එක මතකයි නම් අනේ සංයුතිතාවයත් ඔයාට දෙයක් නැහැ. සංයුතිතාවයත් දෙයක් නැහැ. හැබැයි දරුවනේ මම මෙන්න පොඩි දෙයක් ඔයාට කියලා දෙන්න යන්නේ. පොඩි කරුණක් ඔයාට කියලා දෙන්න යන්නේ. හොඳට බලන්න. මේ ඉන්නේ මොන කාණ්ඩේද පුතා? මේ ඉන්නේ 5 වෙනි කාණ්ඩේනේ. මේ ඉන්නේ 5 වෙනි කාණ්ඩේ. ඒ වගේම මේ ඉන්නේ මොන කාණ්ඩේද? මේ ඉන්නේ 6 වෙනි කාණ්ඩේ. යනාදී වශයෙන් මේ තියෙන්නේ 7 වෙනි කාණ්ඩය. ඊට පස්සේ මේ තියෙන්නේ පුතා 8 වෙනි කාණ්ඩයයි. ඒ අයගේ සංයුතිතාවය කාණ්ඩාංකයට සමානයි. සංයුතිතාවයේ කාණ්ඩාංකයට සමානයි. ඒ වුණාට මම තව පොඩි දෙයක් ඔයාලට කියනවා. සංයුතිතාවයේ කාණ්ඩාංකයට සමානයි. ඒ වුණාට මෙන්න මේ සෙට් එකේ අපි සංයුතිතාවය ගන්නවා තව එක ක්‍රමයකින්. දැන් ඇහුවොත් මම මෙහෙම අහනවා වාගේ ෆොස්ෆරස්ගේ සංයුතිතාවය කීයද? මේ ෆොස්ෆරස් බලන්න කොහෙද ඉන්නේ? ෆොස්ෆරස් ඉන්නේ 5 වෙනි කාණ්ඩේ. ඒ නිසා ඒක සංයුතිතාවය කීයද? අපි දන්නවා 5යි. බලන්න සල්ෆර් ඉන්නේ දරුවනේ 7 වෙනි කාණ්ඩේ. හරි. එහෙනම් එයාගේ සංයුතිතාවය කීයද? බය වෙන්න දෙයක් නැහැ. එයාගේ සංයුතිතාවය වෙන්නේ 6යි. සල්ෆර් ඉන්නේ 6 වෙනි කාණ්ඩේ. සල්ෆර් ඉන්නේ 6 වෙනි කාණ්ඩේ. ඒ නිසා සල්ෆර්ගේ සංයුතිතාවය 6යි. ඊට පස්සේ බලන්න ක්ලෝරින් බලන්න.
ක්ලෝරින් ඉන්නේ දරුවනේ 7 වෙනි කාණ්ඩේ. ඒ නිසා කවුරු හරි කෙනෙක් අහන ක්ලෝරින්ගේ සංයුතිතාවය කීයද? 7යි. එහෙනම් දැනගන්න සංයුතිතාවය කියන දේ කාණ්ඩ අංකයට සමානයි. සංයුතිතාවය කියන දේ කාණ්ඩ අංකයට සමානයි. හැබැයි දරුවනේ මම පොඩි දෙයක් ඔයාලට උගන්වනවා. මොකද මේ උගන්වන පොඩි දේ? මෙන්න මේක බලා ගන්න. දරුවනේ 5 වෙනි කාණ්ඩේ ඉඳන් අපි ඉස්සරහට ගියෝ. මේ 5 වෙනි කාණ්ඩේ ඉඳන් ඉස්සරහට ගියොත් ඒ අයගේ සංයුතිතාවය ගන්න තව විදියක් තියෙනවා. ඒ අයගේ සංයුතිතාවය ගන්න තව විදියක් තියෙනවා. කොහොමද ගන්න විදිය? ඔන්න හොඳට බලා ගන්න. 5 වෙනි කාණ්ඩේ ඉඳන් ඉස්සරහට යන අය. ඒ කියන්නේ 5 වෙනි කාණ්ඩය, 6 වෙනි කාණ්ඩය, 7 වෙනි කාණ්ඩය සහ 8 වෙනි කාණ්ඩය. ජනාදී වශයෙන් 5 වෙනි කාණ්ඩේ ඉඳන් ඉස්සරහට යන අයගේ සංයුතිතාවය ගන්න තව විදියක් තියෙනවා. ඒ තමයි 8 කියන ඉලක්කම. 8 කියන ඉලක්කමෙන් අඩු කරන්න කාණ්ඩ අංකය. මොකද්ද කරන්න කිව්වම 8 කියන ඉලක්කමෙන් අඩු කරන්න කිව්වා කාණ්ඩ අංකය. ඉන්න මම මේක කියලා දෙන්නම්. මේක අපි යොදාගන්නේ 5 වෙනි කාණ්ඩේ ඉඳන් ඉස්සරහට තියෙන කාණ්ඩවලට. හරිද? 5 වෙනි කාණ්ඩේ ඉඳන් ඉස්සරහට තියෙන කාණ්ඩවලට සංයුතිතාවය ගන්න තව විදියක් තියෙනවා. මොකද්ද ගන්න තව විදිය? 8 කියන ඉලක්කමෙන් අඩු කරන්නලු කාණ්ඩ අංක. හරි මම උදාහරණයක් විදියට ගන්නවා දරුවනේ නයිට්‍රජන්. නයිට්‍රජන්. එහෙනම් අපි බලමු නයිට්‍රජන් වල ගත්තොත් මම උදාහරණයක් විදියට මේකට එක්සැම්පල් එකක් විදියට මම ගන්නවා නයිට්‍රජන්. හරිද? බලන්න මම කරන්න කිව්ව වැඩි 8 කියන ඉලක්කම. 8 කියන ඉලක්කමෙන් අඩු කරන්න කිව්ව දරුවනේ කාණ්ඩ අංක. දැන් මට බලන්න බලලා කියන්න. නයිට්‍රජන් ඉන්නේ දරුවනේ 5 වෙනි කාණ්ඩ. 5 වෙනි කාණ්ඩ. එහෙනම් 8ෙන් අඩු කරන්න දරුවනේ 5. 8ෙන් 5 ගියාම කීයද දරුවනේ? 3යි. 3යි. ඔන්න ඕක දැනගන්න. නයිට්‍රජන්ගේ සංයුතිතාවය ඇහුවොත් පොඩ්ඩක් මෙතන වෙනස් වෙනවා. මෙතන දරුවනේ නයිට්‍රජන්ගේ සංයුතිතාවය අපි ගන්න ඕනේ 3යි. 3යි. නයිට්‍රජන්ගේ සංයුතිතාවය 5 එන්නේ. පොඩි අවුලක් තියෙනවා මෙතන. හොඳ මම කිව්වේ කාණ්ඩ අංකයයි සංයුතිතාවයයි සමානයි. ඒක හරි. හැබැයි දරුවනේ මේ නයිට්‍රජන්ගේ නම් 5 කියලා අපිට ගන්න අමාරුයි. අපි නයිට්‍රජන්ගේ 5 නෙමෙයි ගන්න. ඒකට වෙන විදියකින් ගන්න සංයුතිතාවය. මොකද්ද ගන්න විදිය? 8ෙන් අඩු කරන්න කාණ්ඩ අංක. 8ෙන් කාණ්ඩ අංකය අඩු කරාම කීය දෙන්නේ? 8ෙන් 5ක් අඩු කරන්න 3යි කියලා ගන්න. ඒ වගේම මම උදාහරණයක් ගන්නවා ඔක්සිජන්. ඔක්සිජන්ගේ තුවාට පුළුවන් ඔය වගේම සංයුතිතාවය ගන්න. කොහොමද ඔක්සිජන්ගේ සංයුතිතාවය ගන්න? මෙන්න මේ සූත්‍රය. මේ සූත්‍ර පාඩමේ තියෙන්න ඕනේ. මොකක්ද දරුවනේ මේ සූත්‍රය? 8ෙන් අඩු කරන්න මොන අංකයේද? කාණ්ඩ අංක. 8ෙන් අඩු කරන්න තියෙන්නේ කාණ්ඩ අංකය. හරි අපි බලමු මේ සූත්‍රය අනුව ගන්න. ඔක්සිජන් 8 ලියාගත්තා. අඩු කරන්න ඔක්සිජන්ගේ කාණ්ඩ අංකය. බලන්න දරුවනේ ඔක්සිජන් ඉන්නේ මොන කාණ්ඩයේද? ඔක්සිජන් ඉන්නේ මොන කාණ්ඩයේද? 6 වෙනි කාණ්ඩේ. ඒ නිසා 8ෙන් 6ක් මම අඩු කරනවා. 8ෙන් 6ක් අඩු කරාම කීයද දරුවනේ එන්නේ? 2යි. 2යි. එහෙනම් ඔක්සිජන්ගේ සංයුතිතාවය වෙන්නේ කීයද දරුවනේ? 2. මෙන්න මෙතන පොඩ්ඩක් අර විශේෂයි. ඔක්සිජන්ගේ සංයුතිතාවය වෙන්නේ පුතා 2යි. හැබැයි අපි දැනගත්ත කලින් සල්ෆර් වගේ අයගේ සංයුතිතාවය වෙන්නේ 6යි. මොකද එයා 6 වෙනි කාණ්ඩේ ඉන්න නිසා. ඒ වගේ අපිට ගන්න පුළුවන් පුතා ෆ්ලෝරින්. ෆ්ලෝරින්ගේ සංයුතිතාවය බලන්න හිතලා. ෆ්ලෝරින්ගේ සංයුතිතාවය ගනිද්දි මොකද කරන්න ඕනි? අර වගේම 8ෙන් අඩු කරන්න එයා ඉන්න කාණ්ඩ අංක. 8ෙන් අඩු කරන්න එයා ඉන්න කාණ්ඩ අංකය බලන්න හොඳට. ෆ්ලෝරින් ඉන්නේ 7 වෙනි කාණ්ඩ. එහෙනම් 8ෙන් 7ක් අඩු කරන්න දරුවනේ. 8ෙන් 7ක් ගියාම ෆ්ලෝරින්ගේ සංයුතිතාවය වෙන්නේ 1යි කියලා. 1යි. පොඩි දෙයයි තියෙන්නේ. සංයුතිතාවය කියන්නේ පරමාණු එකිනෙක බැඳීමට තියෙන හැකියාව. ඒක පාඩම් කරගන්න. සංයුතිතාවය කියන්නේ පරමාණු වලට බැඳීමට තියෙන හැකියාව. අපි කොහොමද සංයුතිතාවය හොයන්නේ? කාරණා දෙකක් තියෙනවා. සංයුතිතාවය කියන දේ සමාන වෙනවා කාණ්ඩ අංකේ. ඒක පාඩම් කරගන්න. පළමු කාණ්ඩේ නම් ඉන්නේ මූලද්‍රව්‍ය යාගේ සංයුතිතාවය 1යි. දෙවෙනි කාණ්ඩේ නම් ඉන්නේ මූලද්‍රව්‍ය යාගේ සංයුතිතාවය 2යි. තුන්වන කාණ්ඩේ නම් ඉන්නේ යාගේ සංයුතිතාවය 3යි. ඔන්න ඕක එකක්. ඊළඟ එක තමයි 5 වෙනි කාණ්ඩේ ඉඳන් ඉස්සරහට ගියොත්. කොහේ ඉඳන්ද? 5 වෙනි කාණ්ඩේ ඉඳන් ඉස්සරහට ගියොත් ඒකුලන්ගේ සංයුතිතාවය හොයන තව විදියක් තියෙනවා. මොකද්ද අනිත් විදිය? 8ෙන් අඩු කරන්න කාණ්ඩ. 8ෙන් අඩු කරන්න කාණ්ඩ අංක. මම උදාහරණයකට ගත්ත නයිට්‍රජන්. නයිට්‍රජන් ඉන්නේ 8 වෙනි කාණ්ඩේ. ඒකෙන් අඩු කරන්න එයා ඉන්න කාණ්ඩ අංක. එයා ඉන්නේ කීවෙනි කාණ්ඩ අංකෙද? 5. එහෙනම් 8ෙන් 5ක් ගියාම 3යි. එහෙනම් නයිට්‍රජන්ගේ සංයුතිතාවය 3යි. ෆොස්ෆරස් ගත්තොත් ෆොස්ෆරස්ට පුතා 5ක් ඉන්නවා. මොකද ඒ ෆොස්ෆරස්ට 5යින්
එයා ඉන්නේ පස්වෙනි කාණ්ඩේ ඉඳලා ඒ වගේම ෆොස්ෆරස් සංයුතිතාවය මේ විදිහට ගන්නත් 8න් 5ක් අඩු කරලා ගන්නත් පුළුවන්. ඔක්සිජන් බලන්න මම මේ වගේ ඔක්සිජන් ගත්තා. ඔක්සිජන්ගේ සංයුතිතාවය ගන්න කොහොමද? 8න් 6ක් අඩු කරලා. 8න් 6ක් අඩු කරාම 2යි. ඔයා මෙන්න මේවා පාඩම් කරගන්න ඕන. ඔක්සිජන්ගේ සංයුතිතාවය වෙන්නේ පුතා 2යි. හොඳට ඒක අවබෝධයේ තියාගන්න ඕන. ඒ අනුව මම බලන්න කරලා තියෙන වැඩි පරමාණු 20ෙම මූලද්‍රව්‍ය 20ෙම සංයුතිතා ටික ලියාගත්තා. බලන්න සංයුතිතා ටික හයිඩ්‍රජන් වල සංයුතිතාවයේ 1යි. ඇයි ඒ? එයා පළවෙනි කාණ්ඩේ ඉන්න නිසා. තමයි 8 වෙනි කාණ්ඩේ ඉන්න අය. මම ඉන්න පොඩ්ඩක් කියලා දෙන්නම්. මෙන්න බලන්න 8 වෙනි කාණ්ඩේ ඉන්න අය. හොඳින් බලන්න දරුවනේ 8 වෙනි කාණ්ඩේ කවුද ඉන්නේ මෙතන? 8 වෙනි කාණ්ඩේ ඉන්නේ හීලියම්, නියෝන්, ආග. ඒ අයනේ දරුවනේ 8 වෙනි කාණ්ඩේ ඉන්නේ. නේද? 8 වෙනි කාණ්ඩේ ඉන්න අයගේ අපි සංයුතිතාවය කොහොමද ගන්න? අර වගේම මේ සූත්‍ර තමයි දාන්නේ. 8 වෙනි කාණ්ඩේ ඉන්න අයගේ දාන්න සංයුතිතාවය ගන්න අපි 8න් අඩු කරන්න කාණ්ඩ අංකය. 8න් අඩු කරන්න කාණ්ඩ අංකය. එයා ඉන්නේ 8 වෙනි කාණ්ඩේනේ. ඒ නිසා අඩු කරන්න 8න් 8. 8න් 8ක් ගියාම කීයද? 0යි කියලා තමයි අපි සලකන්නේ. සාමාන්‍යයෙන් 8 වෙනි කාණ්ඩයගේ සංයුතිතාවය 0යි කියලා තමයි සලකන්නේ. හැබැයි ඒගොල්ලෝ 8 වෙනි කාණ්ඩේ ඉන්න නිසා අපිට 8යි කියන්න පුළුවන් සංයුතිතාවය. නමුත් අපි සාමාන්‍ය සංයුතිතාවය ගන්නේ අයගේ 8න් 8ක් අඩු කරලා. හරි. දැන් ඕගොල්ලෝ මෙන්න මේ කාණ්ඩ අංක ටික අදාළ කරන සංයුතිතාවය පාඩම් කරගන්න ඕන. ලිතියම්ගේ සංයුතිතාවය බලන්න දරුවනේ 1යි. ඒයි 1 උනේ ලිතියම් ඉන්නේ පළවෙනි කාණ්ඩේ. බෙරිලියම්ගේ සංයුතිතාවය 2යි. ඇයි 2 උනේ? බෙරිලියම් ඉන්නේ දෙවෙනි කාණ්ඩේ. යනාදී වශයෙන් ඕගොල්ලෝ කාණ්ඩ ටික මතක නම් ඔයාලට මෙන්න මේකේ සංයුතිතා ටික මතක් කරගන්න පුළුවන්. අපි සංයුතිතා ටික තමයි හොඳට පාඩම් කරගන්න ඕනි. සිලිකන්ගේ සංයුතිතාවය 4යි. ඒයි සිලිකන් ඉන්නේ 4 වෙනි කාණ්ඩේ. ඊට පස්සේ බලන්න ෆොස්ෆරස් බලන්න. ෆොස්ෆරස්ගේ පුතා සංයුතිතා දෙකක් තියෙනවා. එකක් තමයි 5. 5 ආවේ යා 5 වෙනි කාණ්ඩේ ඉන්න නිසා 3 ආවේ අර 8න් 5ක් අඩු කරපු නිසා. යනාදී වශයෙන් ඔයාලට මෙන්න මේ සංයුතිතා ටික පාඩම් වෙන්න ඕන. සංයුතිතාවයේ සමාන වෙනවා කාණ්ඩ අංකයට. සංයුතිතාවයේ සමානයි කාණ්ඩ අංකයට. ඒක එකක්. අනිත් එක 5 වෙනි කාණ්ඩයට වඩා වැඩි අයගේ සංයුතිතාවය ගන්න තව විදියක් මම කිව්වා. මොකද්ද විදිය? 8න් අඩු කරන්න කාණ්ඩ අංක. 8න් අඩු කරන්න ඕනේ දරුවනේ කාණ්ඩ අංක. හොඳයි. දැන් අපි විමසා බලමු අයන වර්ගවල සංයුතිතාවය හොයන විදිහ. දරුවනේ අයන කියලා જાතියක් තියෙනවා. අයන කියලා. අයන කියන්නේ පරමාණු ගොඩක් එකිනෙක එකතු වීමෙන් සෑදෙන ද්‍රව්‍ය අයන. එතකොට මේ තියෙන මෙන්න මේ වගුව ඔයගොල්ලන්ගේ අච්චු පොතේ පෙළ පොතේ තියෙන වගුවක්. මේකේ පුතා අයන වර්ග තියෙනවා. මේ අයන අපි හොඳට හඳුනා ගන්න ඕන. ගොඩක් ළමයිට මේ අයන මතක නැහැ. ඔයගොල්ලෝ මේ අයන ටික කටපාඩම් කරගන්න වෙනවා. මේ අයන ඔක්කොම ඕනේ නැහැ. අයන වලින් සමහරක් අයන වැදගත්. බලන්න පළවෙනි අයනේ මොකද්ද කියලා. පළවෙනි අයනේ නම වෙන්නේ පුතා ඇමෝනියම්. ඇමෝනියම්. එතකොට ඔයාගෙන් කවුරු ළමෙක් අහනවා ඇමෝනියම් වල සූත්‍ර දන්නවද? ඇමෝනියම්. එතකොට ඔයා ටක් දාලා ලියන්න ඕනේ NH4+ කියලා. අන්න ඒක පාඩම් කරගන්න ඕනේ. ගොඩක් ළමයි මේවා හරියට පාඩම් කරලා නැහැ. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම රසායනික සංයෝගවල සූත්‍ර ලියනවා නම් මෙන්න මේ අයන ಜಾති ටික පාඩම් කරන්න. පළවෙනි අයනේ මොකද? ඇමෝනියම්. ඇමෝනියම්. මේකේ අවශ්‍යම අයන ටික මම කියන්නම්. අපිට අවශ්‍ය වෙනවා ඇමෝනියම් කියන අයන. මේ ඔක්කොම ඕනේ. මේකෙන් වැඩි වශයෙන් ආන ටික අපි දැනගමු. ඇමෝනියම් ඕනේ. ඊට පස්සේ බලන්න අයනේ නයිට්‍රේට්. නයිට්‍රේට්. දැන් කවුරුහරි ළමෙක් අහනවා නයිට්‍රේට් අයනේ සූත්‍ර දන්නවද ඔයා? එහෙනම් ඔයාලට පාඩම් වෙන්න ඕනේ පුතා නයිට්‍රේට් කියලානේ කියන්නේ. නයිට්‍රේට් නම් NO3 මයිනස් කියන්නේ ඍණ ලකුණ. NO3 ඍණ. ඇමෝනියම් කිව්වොත් NH4+. NH4+. ඒ වගේම තව ළමෙක් අහනවා වගේ හයිඩ්‍රොක්සයිඩ්. හයිඩ්‍රොක්සයිඩ්. ඒවා අයනවද? හයිඩ්‍රොක්සයිඩ් කියන එකේ සූත්‍ර දන්නවද? එහෙනම් ඔයාලට පාඩම් කරගන්න ඕනේ. ඔයා පාඩමේ තියෙන්න ඕනේ හයිඩ්‍රොක්සයිඩ් නම් OH මයිනස් ඍණ OH ඍණ OH ඍණ. ඒ තමයි හයිඩ්‍රොක්සයිඩ්. හයිඩ්‍රොක්සයිඩ්. ඊට පස්සේ ඔයාලට අවශ්‍යම වෙනවා මෙන්න මෙයාව. මෙයාව ගොඩක් තමයි දන්නේ. සල්ෆේට්. සල්ෆේට්. ඔන්න ඔයාගෙන් යාළුවෙක් අහනවා මේ සල්ෆේට් වල සූත්‍ර දන්නවද? සල්ෆේට්. ඔන්න ඔයා හොඳට පාඩම් කරලා තියෙන්න ඕනේ. සල්ෆේට් කියන්නේ මොකද්ද? SO4 ඍණ 2. SO4 2- SO4 ඍණ 2. සල්ෆේට්. ඒ වගේම එක්කෙනෙක් ඉන්න තව එක්කෙනෙක් කාබනේට්. කාබනේට්. පුතා කාබනේට්ගේ සූත්‍රය වෙන්නේ CO3. CO2 නයි. CO3 ඍණ 2. CO3 ඍණ 2. කාබනේට්.
කාබනේට්. ඔන්න තව අයනයක් තියෙනවා වැදගත්ම අයනේ මෙන්න මෙයා. ඊට පස්සේ ඊළඟ වැදගත් අයනේ වෙන්නේ පුතා ෆොස්ෆේට්. ෆොස්ෆේට් නම් ෆොස්ෆේට් ගේ සූත්‍රය මොකද්ද බලන්න. PO4 3 minus PO4 3 minus. එතකොට දරුවනේ මේ පෙළ පොතේ සඳහන් වන වකුග තමයි මම මේ නිබන්ධනයට යොදාගත්තේ. මේ වකුවේ තියෙන දරුවනේ අයන වර්ග ටික. මේ අයන ඔක්කොම ඕනේ අවශ්‍ය කරන අයන ටික මම දුන්නා. ඔක්කොම පුළුවන් නම් අයන ටික මතකයි නම් ඔයා වඩා හොඳයි. අඩුම ගානේ මම මේ හරි දාපු අයන ටිකවත් ඔයාට මතකයේ තියෙන්න ඕනේ. ඇමෝනියම් කිව්වම යාගේ සූත්‍රය. නයිට්‍රේට් කිව්වම යාගේ සූත්‍රය. හයිඩ්‍රොක්සයිඩ් කිව්වම යාගේ සූත්‍රය. සල්ෆේට් කිව්වම යාගේ සූත්‍රය. ඊට පස්සේ කාබනේට් සහ ෆොස්ෆේට්. ඇමෝනියම් නම් NH4+, නයිට්‍රේට් නම් NO3-, හයිඩ්‍රොක්සයිඩ් නම් OH ඍණ, සල්ෆේට් නම් SO4 2-, කාබනේට් නම් CO3 2-, ෆොස්ෆේට් නම් PO4 3-. පුතා 3- කියන්නේ 3යි ඍණ කියන එක. අන්න යනාදී වශයෙන් අපිට අයන ಜಾති ටිකක් තියෙනවා. මෙන්න මේ අයන ටික අඩුම මම කියපු මේ හරි දාපු අයන ටිකවත් ඔයාලට පාඩමේ තියෙනවා. බලන දරුවනේ මේ අයන වලටත් සංයුජතාවය කියලා දෙයක් තියෙනවා. මොකද්ද? අයන වලටත් දරුවනේ සංයුජතාවය කියලා දෙයක් තියෙනවා. හරිම සරලයි. ඔයාලට අයනිය මතකයි නම් සංයුජතාවය ගන්න පුළුවන්. කොහොමද දන්නවද අයනික සංයුජතාවය? මේ බලන්න. ධන හෝ ඍණ අයන වල සංයුජතාවය අයනයේ ඉහළ කෙළවරේ ඇති ආරෝපණ ගණනට සමානයි. පුතා අයන වලටත් තියෙනවා සංයුජතාවය කියලා දෙයක්. ඒ සංයුජතාවය සමාන වෙනවලු අයනයේ ඉහළ කෙළවර. ඒ කියන්නේ මෙන්න මේ බලන්න මෙතන ඉහළ කෙළවරේ තියෙනවා නේද ආරෝපණය. එතන තියෙනවා. මෙතන තියෙනවා. මේ මෙයාගේ. එහෙනම් ඉහළ කෙළවරේ තියෙන ආරෝපණ ගානට සමානයි. මෙතන තියෙනවා. මෙතන අන්නේ ආරෝපණ ගානට සමාන වෙනවලු දරුවනේ සංයුජතාවය. නම් බලන්න ඇමෝනියම් කියද්දී එයාගේ සංයුජතාවය කොහොමද අපි ගන්න? ඇමෝනියම් කියද්දී ඔයාලට පේන ඇති මෙතන ධන ලකුණු කීයක් තියෙන්නේ? මේ ධන 1යිනේ තියෙන්නේ. ඒ නිසා එයාගේ සංයුජතාවය 1යි. නයිට්‍රේට් කියද්දී බලන්න නයිට්‍රේට් වල උඩ ඍණ 1යිනේ තියෙන්නේ. ඍණ 1ක් තියෙන නිසා එයාගේ සංයුජතාවය වෙන්නේ 1යි. හයිඩ්‍රොක්සයිඩ් කියද්දී බලන්න එයාගේ සංයුජතාවය කීයද පුතා? ඍණ 1 ලකුණයිනේ තියෙන්නේ. ඒ නිසා එයාගේ සංයුජතාවය 1යි. හැබැයි බලන්න දරුවනේ සල්ෆේට් ගේ සල්ෆේට් SO4 2- සල්ෆේට් උඩ කීයක් තියෙනවද? දෙකකින ආරෝපණයනේ තියෙන්නේ. 2යි ඍණ. ඒ නිසා යාගේ සංයුක්තතාවය අපි ගන්න ඕනේ 2. බලන්න දරුවනේ කාබනේට් වල උඩ කීයක් තියෙන්නේ? 2 තියෙන්නේ. ඒ නිසා කාබනේට් වල සංයුක්තතාවය 2යි. බලන්න දරුවනේ ෆොස්ෆේට් PO4 3- උඩ ආරෝපණය 3යි. ඒ නිසා යාගේ සංයුක්තතාවය කීයද දරුවනේ? 3යි. ඔන්න ඔය විදිහට අපිට මෙන්න මේ ආයක සංයුක්තතාව ටික ගන්න පුළුවන්. බලන්න ඉතිරි වගුව. බලන්න මෙතන මම කතා කරේ නෑ හයිඩ්‍රෝනියම් කියලා අයනයක් තියෙනවා. මේ හයිඩ්‍රෝනියම් කියන අයනේ උඩ ආරෝපණය බලන්න උඩ තියෙන එක ධන ලකුණ. ඒ නිසා යාගේ සංයුක්තතාවය 1යි. බලන්න මෙන්න මෙයාගේ නම බයිකාබනේට් HCO3- බලන්න මෙතන දෙක ආරෝපණය ඇති නිසා එයාගේ ලකුණ 1යි. මෙන්න මෙයා බලන්න මෙයාට කියන්නේ ක්‍රෝමේට් කියලා. CrO4 2-. දැන් මෙතන උඩ බලන්න ඕනේ. උඩ තියෙනවා පුතා දෙකක්. ඒ නිසා එයාගේ සංයුක්තතාවය කීයද 2යි. සල්ෆේට් ගේ බලන්න සල්ෆේට් ගේ සංයුක්තතාවය වෙන්නේ කීයද? මේ උඩ කෙළවරේ තියෙන ආරෝපණය. එහෙනම් සල්ෆේට් ගේ සංයුක්තතාවය වෙන්නේ දරුවනේ 2යි. අනාදී වශයෙන් අයන වලට තියෙනවා දරුවනේ සංයුක්තතාවය කියලා දෙයක්. ඒ අයන වල සංයුක්තතාවය හරි ලේසි. ඔයාලට අයනිය මතක නම් අයන වල සංයුක්තතාවය වෙන්නේ අයනේ ඉහළ කෙළවරේ තියෙන ආරෝපණයේ වටිනාකම. ඉහළ කෙළවරේ තියෙන ආරෝපණයේ වටිනාකම. ඕගොල්ලෝ රසායනික සංයෝග වල සූත්‍ර ලියනවා නම් අනිවාර්යයෙන්ම මේ අයන ටික පාඩම් වෙන්නත් ඕනේ. ඒ ඇසුරෙන් අයන වල සංයුක්තතාවය කීයද කියලා දැනගන්නත් ඕනේ. දැන් අපි මේ ලබාගත් දැනුම ඇසුරෙන් රසායනික සංයෝගවල සූත්‍ර ගොඩනගමු. හරිම සරල දෙයක් තමයි අපිට සූත්‍ර ගොඩනගන්න තියෙන්නේ. බලන්න පළවෙනි සරුව සංයෝගයක රසායනික සූත්‍ර ලිවීමේදී සිදු කරනු ලබන්නේ ඒවායේ සංයෝජන බල තුලිත වන පරිදි මූලද්‍රව්‍ය දෙකෙහි අයනවල සංකේත දකුණුපස පහළින් මූලද්‍රව්‍ය වල සංයුතිතා මාරු කර ලිවීමයි. මොනවාම කතන්දරයක් තියෙනවා. අපි ඒක බලමු. කියවලා මොකද්ද මේ කියන්නේ කියලා අපි උදාහරණත් එක්ක යමු. ඒකට ඔයාලට හරිම ලේසි මේක ඔයා පුරුදු වෙන්න ඕනේ. ඔන්න අද මම කියලා දෙනවා. මේක ඊට පස්සේ ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරි බලන්න දරුවනේ. අපි දැන් ඔන්න අපිට දීලා තියෙනවා මෙහෙම නම් කිහිපයක් තියෙනවා. මේ නම් වල අපි ගොඩනගා ගන්න ඕනේ යාගේ සූත්‍රය. බලන්න මුලින්ම මම උදාහරණයකට අරන් තියෙන පුතා සෝඩියම් ඔක්සයිඩ්. ඊට පස්සේ මම උදාහරණයක් අරන් දෙනවා මැග්නීසියම් ඔක්සයිඩ්. යනාදී වශයෙන් සංයෝග කිහිපයක්.
දැන් මේ සංයෝගවල සූත්‍රය හදන්න තමයි යන්නේ. කොහොමද හදන්නේ? ඔන්න හොදට අහගන්න. මුලින්ම අපිට දීලා තියෙන නම් දෙකකට කඩා ගන්න. මේක කඩලාමනේ තියෙන්නේ. සෝඩියම් කියලා කෑල්ලක් තියෙනවා. ඔක්සයිඩ් කියලා කෑල්ලක් තියෙනවා. එහෙනම් දරුවනේ සෝඩියම් කිව්වම ඔයාලට කාවද මතක් වෙන්න ඕනේ? සෝඩියම්ගේ සංකේතය ලිව්වා. හරිම සරලයි. සෝඩියම් නම් සෝඩියම්ගේ සංකේතය. ඊට පස්සේ බලන්න දරුවනේ ඔක්සයිඩ් කියද්දී ඔයාලට කාවද මතක් වෙන මූලද්‍රව්‍ය? ඔක්සිජන් ව නේද? ඔක්සයිඩ් කියද්දී මතක් වෙන්නේ දරුවනේ ඔක්සිජන්. හරිම සරලයි. මොකද්ද මුලින්ම කරන්න ඕනේ? සෝඩියම් ඔක්සයිඩ් නම් සෝඩියම් කියද්දී සෝඩියම්ගේ සංකේතය ලිව්වා. ඔක්සයිඩ් කිව්වම ඔක්සිජන්ගේ සංකේතය ලිව්වා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? දැන් කරන්න ඕනේ සෝඩියම්ගේ පහලින් ලියන්නේ යාගේ සංයුතිතාවය. දැන් පාඩමේ තියෙනවා. සෝඩියම්ගේ සංයුතිතාවය කීයද දරුවනේ? සෝඩියම් ඉන්නේ පළවෙනි කාණ්ඩේ. ඒ නිසා සෝඩියම්ගේ සංයුතිතාවය වෙන්නේ දරුවනේ 1යි. 1යි. ඒ වගේම ඔක්සිජන්ගේ සංයුතිතාවය පහලින් ලියන්න පාඩම් කරගන්න පුතා ඔක්සිජන්ගේ සංයුතිතාවය වෙන්නේ 2යි. හැම විටම ඔක්සිජන්ගේ සංයුතිතාවය කීයද වෙන්නේ 2යි. ඒක ඔළුවේ තියාගන්න. අන්න මුලින්ම කරේ අපිට නමක් දුන්නම ඒ නමට අදාළව මූලද්‍රව්‍ය ටික ලියාගන්න. සෝඩියම් ඔක්සයිඩ් නම් සෝඩියම් වල ලිව්වා. Na ඔක්සයිඩ් කියලා ඔයාලට කියවෙන්න ඕනේ ඔක්සිජන්. ඒ නිසා ඔක්සිජන් පැත්තකින් ලියාගන්න. ඊට පස්සේ ඒවැ සංයුතිතාව පහලින් ලියන්න. සෝඩියම්ගේ සංයුතිතාවය වෙන්නේ දරුවනේ 1යි. ඇයි එයා පළවෙනි කාණ්ඩයේ හිටිය නිසා. ඔක්සිජන්ගේ සංයුතිතාවය වෙන්නේ 2යි. දැන් මොකද කරන්නේ? දැන් කරන්න තියෙන්නේ මේවැ සංයුතිතාව දරුවනේ මාරු කරන්න. බලන්න මම කරන වැඩේ. ඔක්සිජන්ගේ 2 ගිහිල්ලා මම සෝඩියම් ගාවින් තියනවා. ඒ වගේම සෝඩියම්ගේ 1 ගිහිල්ලා මම ඔක්සිජන් ගාවින් තියලා මේ දෙන ලං කරලා ලියනවා. බලන්න මම ලං කරලා ලියන විදිහ. මම ලියනවා Na සෝඩියම්ම ලියලා දැන් සෝඩියම්ට කවුරු ලැබෙනවද මේ සෝඩියම් ගාවින් ලියන්න පුතා 2. ඇයි මේ 2 එන්නේ? ඔක්සිජන්ගේ 2 සෝඩියම්ට මම මාරු කරනවා. ඊට පස්සේ ලං කරලා ලියන්න පුතා ඔක්සිජන්. මේ ඔක්සිජන් වල ලියලා ඔක්සිජන්ට ලැබෙන්න ඕනේ කීයද? ඔක්සිජන් ලැබෙන්න ඕනේ පුතා 1. එහෙනම් මොකද්ද සූත්‍රය? Na2O1. ඔක්සිජන් 1. හැබැයි දරුවනේ අපි මේ ඔක්සිජන් 1 සාමාන්‍යයෙන් ලියන්නේ. දැන් ඔයාට තේරෙන්න ඕනේ අපි මුලින්ම මොකද කරේ මේ දෙක මාරු කරලා ලං කරලා ලියන්නේ. ඔක්සිජන්ගේ සංයුතිතාවය 2 යවුවා සෝඩියම්ට. සෝඩියම්ගේ සංයුතිතාවය 1 යවුවා ඔක්සිජන්ට. එතකොට සූත්‍රය අපිට ලැබෙනවා Na2O1. හැබැයි ඔක්සිජන් 1 අපි සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ. එතකොට අපි සූත්‍රය අවසානයේට මෙන්න මෙහෙම තමයි ලියන්න ඕනේ. Na2 ඔක්සිජන් විතරක් දාන්න. අපි 1 ලියන්නේ සාමාන්‍ය 1 ඉන්න තැන් වලට 1 ලියන්න. නමුත් දැනගන්න ඇත්තට මෙතන 1 තියෙනවා. හොඳයි. 1 තියෙනවා. නමුත් අපි 1 ලියන්න යන්නේ නැහැ. එහෙනම් මොකද්ද දරුවනේ සූත්‍රය? බලන්න අපි ඉක්මන සූත්‍රය ගොඩනගා ගත්තා. Na2O. සෝඩියම් ඔක්සයිඩ්ගේ සූත්‍රය මොකද්ද? Na2O. හරිම සරලයි. කොහොමද අපි හොයාගත්තේ? සෝඩියම් ඔක්සයිඩ් අවසානයේ අපි එනන් සූත්‍ර ගොඩනගා ගත්තා Na2O. හරි අපි තව උදාහරණයක් බලමු. බලන්න දෙවෙනි උදාහරණය අපිට දීලා තියෙන්නේ දරුවනේ මැග්නීසියම් ඔක්සයිඩ්. හරි මම දෙවෙනි උදාහරණය තියලා මම එනවා දරුවනේ තුන්වෙනි උදාහරණය. අපි තුන්වෙනි උදාහරණය බලමු. ඒතකොට ඒකත් ටිකක් සමානයි. තුන්වෙනි උදාහරණේ තියෙන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ්. අර වගේමයි. ඇලුමිනියම් කියද්දී ඔයාලට කාවද මතක් වෙන්න ඕනේ? ඇලුමිනියම් ව ඒ නිසා ඔයා ඇලුමිනියම් පැත්තකින් ලියාගන්න. ඔක්සයිඩ් කිව්වම දරුවනේ කාවද මතක් වෙන්න ඕනේ? ඔක්සිජන් වනේ. ඔක්සයිඩ් නම් ඔක්සිජන්ව මතක්. දැන් ඊට පස්සේ ඔයාලට මතක් වෙන්න ඕනේ ඇලුමිනියම්ගේ සංයුතිතාවය කීයද? ඇලුමිනියම් ඉන්නේ දරුවනේ 3 වන කාණ්ඩය. ඔන්න ඕක පාඩම් කරගන්න. ඒ නිසා ඇලුමිනියම්ගේ සංයුතිතාවය වෙන්නේ 3යි. ඔක්සිජන්ගේ සංයුතිතාවය කීයද? මම කිව්ව එක පාඩම් කරගන්න හැම වෙලෙම. ඔක්සිජන්ගේ සංයුතිතාවය වෙන්නේ දරුවනේ 2යි. පළෙන් ලියාගත්ත ඒගොල්ලන්ගේ සංයුතිතාවය. මෙන්න මේ ක්‍රම පටල ගන්න එපා. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? දැන් කරන්න තියෙන්නේ ඔක්සිජන්ගේ 2 යවන්න කවුරු ගාවටද? ඇලුමිනියම් ගාවට. ඇලුමිනියම්ගේ 3 යවන්න කවුරු ගාවටද? ඔක්සිජන් ගාවට. දැන් ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? මේ දෙන්න ලං කරලා ලියන්න. කොහොම ලං කරලා ලියන්නේ? ඇලුමිනියම් ලියන්න ඉස්සෙල්. Al ට දැන් කීය ලැබෙන්න ඕනද මේ? ඔක්සිජන්ගේ 2 ලැබෙන්න. එහෙනම් Al2 ඔක්සිජන් ලියන්න O ලියන්න. ඔක්සිජන් කීය ලැබෙන්න ඕනද? ඔක්සිජන් ලැබෙන්න ඕනේ පුතා 3. මෙහෙම 3ක් ලියන්න. අන්න අපි සූත්‍ර ගොඩනගා ගත්තා. ඇලුමිනියම් ඔක්සයිඩ්. ඇලුමිනියම් ඔක්සයිඩ්. බලන්න ඇලුමිනියම් ඔක්සයිඩ් සූත්‍ර කොහොමද ගත්තේ? ඇලුමිනියම් නම් Al ඔක්සයිඩ් කිව්ව ගමන් ඔක්සිජන්. ඇලුමිනියම්ගේ සංයුතිතාවය 3යි දරුවනේ 3යි. ඔක්සිජන්ගේ සංයුතිතාවය කීයේ දරුවනේ 2යි. ඊට පස්සේ මොකද කරේ? ඒ දෙන්න මාරු කරා. එතකොට ඇලුමිනියම්ට 2 ආවා ඔක්සිජන්ට 3 ආවා. හරිම සරලයි. හරි අපි බලමු දැන් දෙවෙනි ගාන අපි දෙවෙනි ගාන අත්හැරලා බලන්න දෙවෙනි ගානේ තියෙනවා මැග්නීසියම් ඔක්සයිඩ්. එන අර වගේම. ඔයාලට මැග්නීසියම් කියද්දි කාවද මතක් වෙන්න ඕනේ මැග්නීසියම්. ඒ නිසා මැග්නීසියම් ලියා ගන්න.
ඊට පස්සේ දරුවනේ ඔක්සයිඩ් නේ. ඔක්සයිඩ් කියද්දී කාවද මතක් වෙන්න ඕනේ? ඔක්සිජන් වල ලියා ගන්න. දැන් සංයුතිකතාව ගැන හිතමු. දැන් බලන්න දරුවනේ මැග්නීසියම්ගේ සංයුතිකතාවය කීයද? මැග්නීසියම් ඉන්නේ මොන කාණ්ඩයේද? දෙවෙනි කාණ්ඩය. ඒ ටික පාඩම් වෙන්න ඕනේ. ඒ නිසා මැග්නීසියම්ගේ සංයුතිකතාවය වෙන්නේ දරුවනේ 2යි. ඔක්සිජන්ගේ සංයුතිකතාවය මම කියව පාඩම් කරගන්න. ඔක්සිජන්ගේ සංයුතිකතාවය වෙන්නේ පුතා කීයද? 2යි. දැන් මෙතන පොඩි දෙයක් තියෙනවා. හොඳින් අහගන්න. දැන් මෙතන දරුවනේ මැග්නීසියම්ගේ සංයුතිකතාවයත් 2 වෙලා ඔක්සිජන්ගේ සංයුතිකතාවයත් 2 වෙලා. එතකොට මේ 2යි මේ 2යි මොනවා වෙලාද? සමාන වෙලානේ. මැග්නීසියම්ගේ සංයුතිකතාවයත් 2යි ඔක්සිජන්ගේ සංයුතිකතාවයත් 2යි දෙන්නම සමානයි. අන්න එහෙම දෙන්නම සමාන වුණාම අපිට පුළුවන් මේ දෙන්නම මොනා කරලා දාන්න. දෙන්නම පුළුවන් පුතා කපලා දාන්න. දෙන්නම සමාන වුණොත් විතරයි. ඔතන නිකන් කපන්න බෑ. 2යි 2 දෙන්නම සමාන වුණාම දෙන්නම මට පුළුවන් මොනා කරන්න කපලා දාලා මාරු කිරීමක් සිදු කරන්නේ නැහැ. දෙන්නම කපලා දාලා දෙන්නම ලං කරලා ලියන්න ඊට පස්සේ. එහෙනම් දෙන්නම ලං කරලා ලිව්වම මොකද වෙන්නේ? MgO කියලා තමයි. බලන්න කරපු විදිහ මම මොකද කරේ? දෙන්නම සමාන නිසා දෙන්නම කපලා දැම්මා. මෙයාත් 2යි මෙයාත් 2යි. කියන්නේ මම දෙකෙන් බෙදුවා වගේ වැඩක් තමයි කරේ. දෙපැත්තම දෙකෙන් බෙදුවා හා සමාන වැඩක් කරේ. ඒතකොට දෙපැත්තම දෙකෙන් කපලා මේ දෙන්න නිකන් ලං කරලා ලියන්න. මේ දෙන්න නිකන් ලං කරලා ලියන්න තමයි තියෙන්නේ. එතකොට තමයි අපිට ඔන්න ආව සූත්‍රය. මැග්නීසියම් ඔක්සයිඩ්ගේ සූත්‍රය මොකක්ද දරුවනේ? MgO. හරි අපි තව ගානක් අදමු. බලන්න ඊළඟ ගාන සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ්. හරි මොකද්ද කරන්න තියෙන්නේ? දැන් සෝඩියම් ක්ලෝරයිඩ් කියද්දි අපි මොකද ලියා ගන්න ඕනේ? ඉස්සෙල්ලා සෝඩියම්ම ලියා ගන්නකො. සෝඩියම් ක්ලෝරයිඩ් කියලා සෝඩියම්ම ලියා ගන්න. දරුවනේ ක්ලෝරයිඩ් කියද්දි ක්ලෝරයිඩ් කියද්දි ඔයාලට එක්කෙනෙක් මතක් වෙන්න. ක්ලෝරයිඩ්, ක්ලෝරින් අන්න ඒ වගේ නේද? ක්ලෝරයිඩ් කියන පුතා ක්ලෝරින් කියලා හිතන්න. ක්ලෝරයිඩ් කියන්නේ ක්ලෝරින් කියලා හිතන්න සාමාන්‍ය පෙළ මට්ටම. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් මම සෝඩියම් එක පැත්තක ලියාගත්තා. ක්ලෝරයිඩ් කිව්වම ඔයාලට මතක් වෙන්නේ ක්ලෝරින්. ඒ නිසා Cl ලියාගත්තා. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් ලේසි. දැන් බලන්න සෝඩියම්ගේ සංයුතිකතාවය කීයද? පුතා සෝඩියම්ගේ සංයුතිකතාවය වෙන්නේ දරුවනේ 1යි. මේ සෝඩියම්ගේ සංයුතිකතාවය වෙන්නේ 1යි. දැන් ඔයාලට පාඩමේ ඉන්න ඕනේ ක්ලෝරින්ගේ සංයුතිකතාවය කීයද? කීයද ක්ලෝරින්ගේ සංයුතිකතාවය? ඉන්න මම ඔයගොල්ලන්ට ආයෙත් පෙන්නන්නම්. මෙන්න මේ වගුව ඔයාලට මතක් වෙන්න ඕනේ. දරුවනේ බලන්න ක්ලෝරින්ට සංයුතිකතාව දෙකක් තියෙනවා. මේ ක්ලෝරින්ට සංයුතිකතාව දෙකක් තියෙනවා. 7ක් ඉන්නවා එකක් තියෙනවා. ඒ වුණාට අපි සාමාන්‍ය පෙළ මට්ටමට ගන්නේ ක්ලෝරින්ගේ සංයුතිකතාවය කීයයි කියලාද? 1යි කියලා. ක්ලෝරින්ට සංයුතිකතාව දෙකක් තියෙනවා. 7ක් ඉන්නවා එකක් ඉන්නවා. නමුත් අපි ගන්නේ කීයද? 1 තමයි ගන්න. ක්ලෝරින්ගේ සංයුතිකතාවය 1යි කියලා තමයි දරුවනේ ගන්න. හරි අපි එමු ආයෙත් ගන්නට. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් නම් සෝඩියම්ගේ සංයුතිකතාවය 1යි. ක්ලෝරින්ගේ සංයුතිකතාවය වෙන්නේ කීයද දරුවනේ? 1යි. 1යි. දැන් බලන්න හොඳට බලන්න මේ 1යි මේ 1යි මොනවා වෙලාද දැන්? දෙන්නම මොනවා වෙලාද? සමානයි. දෙන්නම සමාන අපිට මොකක් කරන්න පුළුවන් කිව්වද? දෙන්නම කපලා දාන්න. කපලා දාලා මේ දෙන්න මොනවා කරලා ලියන්නද? එකතු කරලා ලියන්න. එහෙනම් එකතු කරලා ලියුවොත් මොකද සූත්‍රය? NaCl. NaCl. එහෙනම් බලන්න අපි ගොඩනගා ගත්තා. ඔයාගේ යාළුවෙක් කිව්වා සෝඩියම් ක්ලෝරයිඩ්. මොකද සූත්‍රය? එතකොට ඔයා මෙන්න මේ විදිහට ගොඩනගා ගන්න ඕන. NaCl. ඇයි මම මේ පැත්තේ කපලා දැම්මේ? මේ දෙන්නම මොනවා වෙච්ච නිසාද? සමාන වෙච්ච නිසා. දෙන්නම සමාන වෙච්ච නිසා පුතා අපිට පුළුවන් මොනවා කරගන්නද? කපා ගන්න. කපලා ලං කරලා ලියන්න පුළුවන්. හරි. බලන්න පස්වෙනි ගාන. පස්වෙනි ගාන අපි බලමු. පස්වෙනි ගානේ තියෙන්නේ කැල්සියම් ක්ලෝරයිඩ්. පස්වෙනි ගානේ මොකක්ද තියෙන්නේ? කැල්සියම් ක්ලෝරයිඩ්. හරි. කැල්සියම් ක්ලෝරයිඩ් කියද්දී ඔයාලට කාවද මතක් වෙන්නේ? කැල්සියම්ම මතක් වෙනවා. ක්ලෝරයිඩ් කියද්දී ඔයාලට කාවද මතක් වෙන්නේ? ක්ලෝරින්ව මතක් වෙනවා. දැන් ඊට පස්සේ මොකද කරන්න ඕනේ? පහලින් ලියා ගන්න ඒගොල්ලන්ගේ සංයුතිකතාව ටික. කැල්සියම්ගේ සංයුතිකතාවය කීයද? 2යි. ඇයි ඒ 2 ගත්තේ? එයා ඉන්නේ දෙවෙනි කාණ්ඩ. දැන් මම කිව්වා ක්ලෝරින්ගේ සංයුතිකතාවය පුතා අපි හැම විටම ගන්න ඕනේ කීයද? 1. ඔයාලට අමතක නම් අර වගුව බලන්න. පෙළ පොතේ තියෙනවා. ක්ලෝරින්ගේ සංයුතිකතාවය වෙන්නේ පුතා 1යි. දැන් මොකද කරන්න? දැන් කරන්න තියෙන්නේ මේ දෙන්න මේ සමාන නෑනේ. යා 2යි මෙයා 1යි. දැන් කරන්න ඕනේ මේ දෙන්න මාරු කරන්න. මේ 1 යවන්න කාටද? කැල්සියම්ට. මේ 2 යවන්න කාටද? ක්ලෝරින්. යවලා ලං කරලා ලියමු. හරි බලන්න මම කරන වැඩි. ඔන්න දැන් කැල්සියම්ම ලියා ගන්නවා Ca ට එනවා කීයද? 1යි. ඊට පස්සේ Cl ක්ලෝරින්ට එනවා කීයද? 2යි. හැබැයි දරුවනේ මම ඔයාලට පොඩි දෙයක් කිව්වා. අපි සාමාන්‍ය එක තියෙන තැන් වල එක දාන්නේ නැහැ. ඒක නීතියක්. දැම්මා කියලා වැරදි නෑ. නමුත් අපි සාමාන්‍ය සංයෝග වල සූත්‍ර ලියද්දි එක ආවට එක තියන්නේ. එහෙනම් අපිට දැන් මෙතන මේ කැල්සියම්ගේ එක තියෙනවනේ. අපිට පුළුවන් ඒක මෙහෙම ලියන්න.
Ca එක අයින් කරලා එක නැතුව එළියෙන්ම Cl2 විතරක් ලියන්න. CaCl2 හරිම සරලයි. කැල්සියම් ක්ලෝරයිඩ්. එහෙනම් කැල්සියම් ක්ලෝරයිඩ් ගේ සූත්‍රය අපි ගොඩනගා ගත්තා. කොහොමද? CaCl2 CaCl2. හරි අපි තව එකක් බලන්න 6 වෙනි ගාන. 6 වෙනි ගානේ මොකක්ද තියෙන්නේ අපිට? මැග්නීසියම් නයිට්‍රයිඩ්. මැග්නීසියම් නයිට්‍රයිඩ්. කොහොමද මැග්නීසියම් නයිට්‍රයිඩ් හදන්නේ? අර වගේම. මැග්නීසියම් කියන්නේ ඔයාලට කවද මතක් වෙන්න ඕනේ? මැග්නීසියම් බය වෙන දෙයක් නෑ. මැග්නීසියම් පුතා නයිට්‍රයිඩ් කියලා ඔයාලට මතක් වෙන්න ඕනේ එක්තරා මූලද්‍රව්‍යයක් නයිට්‍රජන්. නයිට්‍රයිඩ් කියන්නේ නයිට්‍රජන්. නයිට්‍රජන්. එහෙම නයිට්‍රජන්ව මතක් වෙන්න. දැන් මොකද කරන්න තියෙන්නේ? මැග්නීසියම් යටින් ලියන්න මැග්නීසියම්ගේ සංයුක්තතාවය. පාඩමේ තියෙනවා. මැග්නීසියම්ගේ සංයුක්තතාවය වෙන්නේ දරුවනේ 2යි. 2යි. නයිට්‍රජන්ගේ සංයුක්තතාවය කීයද? නයිට්‍රජන්ගේ සංයුක්තතාවය වෙන්නේ පුතා 3යි. කොහොම 3 ගත්තේ? නයිට්‍රජන්ගේ සංයුක්තතාවය කොහොම 3 ගන්නේ? ඉන්න මම ආයත වලට පොඩ්ඩක් මතක් කරන්න. මේ බලන්න දරුවනේ මෙන්න මේ වගුව. මේ වගුවට එන්නේ මේ වගුවේම වාට තියෙනවා නයිට්‍රජන්ගේ සංයුක්තතාවය ගත්ත විදිය. මේ පාඩම් කරගන්න ඕනේ බලන්න නයිට්‍රජන්ගේ සංයුක්තතාවය වෙන්නේ දරුවනේ 3යි. ඒ ගත්තේ කොහොමද කියලා ඔයාලට මතක ඇති. නයිට්‍රජන්ගේ සංයුක්තතාවය ගන්නේ 8න් අඩු කරන්න කාණ්ඩ. නයිට්‍රජන් හිටියේ 5 වෙනි කාණ්ඩ. ඒ නිසා 8න් 5ක් අඩු කරන්න 8න් 5ක් ගියාම නයිට්‍රජන්ගේ සංයුක්තතාවය වෙන්නේ 3යි. ඔයා මෙන්න මේ සංයුක්තතා ටික හොද්දට පාඩමේ තියෙන්න ඕනේ ඔයාලා. මේ සංයුගල සූත්‍ර ලියන්න. එහෙනම් නයිට්‍රජන්ගේ සංයුක්තතාවය වෙන්නේ පුතා 3. දැන් අපි ආයෙත් එමු ගානට. දැන් දරුවනේ මොකද කරේ? මැග්නීසියම් නයිට්‍රයිඩ්. මැග්නීසියම් යටින් ලිව්වා මැග්නීසියම්ගේ සංයුක්තතාවය 2යි. නයිට්‍රයිඩ් යටින් ලිව්වා නයිට්‍රජන් එකේ වෙන්නේ. එහෙනම් නයිට්‍රජන්ගේ සංයුක්තතාවය ලිව්වා 3. දැන් මොකද කරන්න ඕනේ? දැන් ගාන නවතින්නේ නැවතද? දැන් කරන්න ඕනේ මේවා එකිනෙක මොනා කරන්නද? ඕමාරු කරන්න. මේ 3 දාන්න කොහෙටද? මැග්නීසියම් ළඟට. මේ 2 දාන්න පුතා කාගාවටද? නයිට්‍රජන් ළඟ. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? දැන් කරන්න තියෙන්නේ මේ දෙන්න මොනා කරලා ලියන්නද? ලං කරලා ලියමු. එහෙනම් මැග්නීසියම් මම ලිව්වා මෙහෙම Mg. Mg ට දැන් කීය ලැබෙනවද? මාරු කරානේ. එනිසා Mg ට ලැබෙනවා පුතා 3 ලැබෙනවා. ඊට පස්සේ නයිට්‍රජන් ලියන්න. පුතා නයිට්‍රජන් දැන් කීය ලැබෙනවද? 2 ලැබෙනවා. 2 ලැබෙනවා. හරිම සරලයි නේද? හරිම සරලයි. බලන්න මම දැන් සූත්‍ර කීයක් ගොඩනගා ගත්තද? සූත්‍ර 6ක් ගොඩ නැගුවා මේ දැනුමෙන්. හොඳයි. අපි තව ගානක් හදමු. බලන්න ඊළඟ ගාන 7 වෙනි ගාන අපිට තියෙනවා පුතා සෝඩියම් නයිට්‍රේට්. නයිට්‍රේට්. හරි. සෝඩියම් කියද්දී ඔයාලට කවද මතක් වෙන්න ඕනේ? සෝඩියම් මතක් වෙන අවුලක් නැහැ සෝඩියම්. දැන් තමයි වැඩි. නයිට්‍රේට් කියන්නේ නයිට්‍රජන් නෙමෙයි. නයිට්‍රේට් කියන්නේ පුතා නයිට්‍රජන් නෙමෙයි. කවුද බලන්නකො නයිට්‍රේට් කියන්නේ? නයිට්‍රේට් කියන්නේ දරුවනේ මෙන්න මේ අයනිය. බලන්න ඕගොල්ලන්ට පේනවද කියලා බලන්න. නයිට්‍රේට් කියන්නේ මෙන්න මේ අයනි. මේ අයන ටික හුද්දට වා යද්දි පාඩම් කරලා යන්න ඕනේ. නයිට්‍රේට් වල සූත්‍ර මේ තියෙන පුතා නයිට්‍රේට් NO3- NO3- එයා තමයි නයිට්‍රේට්. එහෙනම් දැන් ඔයා කරන්න ඕනේ නයිට්‍රේට් ගේ සූත්‍ර ලියා ගන්න. මෙතන සෝඩියම් කැදේ Na නයිට්‍රේට් නම් පුතා NO3 ඍණ කියලා දාගන්න. හරි. දැන් අපි බලමු. සෝඩියම්ගේ සංයුතිතාවය කීයද දරුවනේ? සෝඩියම්ගේ සංයුතිතාවය වෙන්නේ 1යි. දැන් තමයි වැඩි. දරුවනේ නයිට්‍රේට්ගේ සංයුතිතාවය කීයද? කොහොමද නයිට්‍රේට්ගේ සංයුතිතාවය ගන්නෙ? නයිට්‍රේට්ගේ සංයුතිතාවය ගන්න මේ උඩ තියෙන ආරෝපණය බලන්න. මෙතන තියෙන ඍණ එකක් නේ තියෙන ඍණ ලකුණු එකක්. ඒ නිසා යාගේ සංයුතිතාවය වෙන්නේ කීයද දරුවනේ? 1යි. යාගේ සංයුතිතාවය වෙන්නේ කීයද? 1යි. ඒ නිසා මම පල්ලෙහාන් ලියාගත්ත නයිට්‍රේට්ගේ සංයුතිතාවය වෙන්නේ 1යි. දැන් මොකද කරන්න ඕනේ? දැන් කරන්න තියෙන්නේ මේ 1යි සමානයිනේ. හොන මේ දෙන්න කපලා දාන්න පුළුවන්. නැත්නම් මේවා හුමාරු කරන්න. මේ දෙන්නම 1යි සමානයි. නිසා මම 1යි කපලා දාලා දැන් මොකද කරන්නේ? මේ දෙන්න මම ලං කරලා ලියන. දෙන්නම සමාන වෙච්ච නිසා දෙන්නම මම ලං කරලා ලියන. කොහොමද බලන්න ලං කරලා ලියන්නේ? සෝඩියම් ලියාගත්තා Na. ඊට පස්සේ ලියා ගන්න පුතා නයිට්‍රේට්. නයිට්‍රේට් ඔයා ලං කරලා ලියද්දි පොඩි වැදගත් කාරණාවක් තියෙනවා. දරුවනේ ඔයා මෙහෙම තමයි ලියන්නේ. NO3 විතරයි ලියන්නේ. හරිද? අර උඩ ආරෝපණය ලියන්න එපා. මෙන්න මේක ලියන්න එපා. උඩ ආරෝපණය ලියන්න එපා. ඒක වැරදි. ඒක ලියන්න බෑ. ඒක ලියන්න එපා. ලං කරලා ලියද්දි NO3 කැලේ විතරයි ලියන්නේ. මේ උඩ තියෙන ආරෝපණය ලියන්නේ නැහැ. අයන ලං කරලා ලියද්දි එහෙමයි කරන්නේ. එතකොට සූත්‍රය මොකක්ද ආවේ? NaNO3. NaNO3. සෝඩියම් නයිට්‍රේට්. සෝඩියම් නයිට්‍රේට්. හරි අපි බලමු තව ගානක්. බලන්න ඊළඟ ගානේ මොකක්ද තියෙන්නේ? ඊළඟ ගානේ තියෙන්නේ කැල්සියම් කාබන්. කැල්සියම් කාබන්. අපි කොහොමද කැල්සියම් කාබනේට් ලියන්නේ? කැල්සියම් නම් ඔයාලට මතක් වෙන්න ඕනේ කාවද? කැල්සියම් නම් Ca නේද? Ca. කාබනේට් නම් ඔයාලට මතක් වෙන්න ඕනේ මොකද්ද දරුවනේ? කාබනේට් සූත්‍රය. අර වගුව පාඩම් වෙන්න ඕනේ. කාබනේට් සූත්‍රේ CO3 ඍණ 2.
CO3 ඍණ 2. මේ බලන්න වාට ඒ වගුව පාඩම් වෙන්නම ඕන. බලන්න දරුවනේ කාබනේට්. මේ තියෙන කාබනේට් දැක්ක නේද? එන්න තියෙනවා කාබනේට්. කාබනේට් සූත්‍රය බලන්න CO3 ඍණ 2. හරි. දැන් මම ආයෙත් දෙනවා ගාන. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් තියෙන සංයුක්තතාව ටික අපි ලියාගමු. කැල්සියම්ගේ සංයුක්තතාවය කීයද දරුවනේ? කැල්සියම්ගේ සංයුක්තතාවය වෙන්නේ 2යි. කාබනේට්ගේ සංයුක්තතාවය වෙන්නේ කීයද දරුවනේ? කාබනේට්ගේ සංයුක්තතාවය වෙන්නේ 2යි. කොහොමද අපි 2 ගත්තේ? කාබනේට්ගේ සංයුක්තතාවය 2 ගන්න අපි කොහොමද මේ උඩ තියෙන ආරෝපණය තමයි සලකන්නේ. එයා අයනයක්, බහු පරමාණුක අයනයක්. එතකොට යාගේ උඩ තියෙන ආරෝපණය තමයි අපි ගන්න සංයුක්තතාවය. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් ඔයාලට පේනවා මේ දෙකයි මොනවා වෙලාද? සමාන වෙලානේ. සමාන වෙලා නම් අපිට මේ දෙන්නා මොනවා කරලා දාන්න පුළුවන්? සමානයිනේ. කපලා දාන්න පුළුවන්. කපලා දාලා බලන්න මම කරන වැඩි මේ දෙන්න මම ඊට පස්සේ මොනවා කරනවද? ලං කරලා ලියන්න. අපි ලං කරලා ලියමු කොහොමද ලියන්නේ? කැල්සියම් ලියාගත්තා. ඊට පස්සේ කාබනේට් ලියන්න. කාබනේට් මොකද? CO3 පුතා මේක දැන් ලං කරලා ලියද්දි මේ උඩ කෑලි ලියන්න එපා. හොදි උඩ ආරෝපණ ලියන්න එපා. මෙහෙම උඩ ආරෝපණ ලියන්න එක වැරදි. උඩ ආරෝපණ ලියන්නේ නෑ අපි. හොදින් අහන් ඉන්න මේ ගොඩක් අය මේව වරද්දනවා. උඩ ආරෝපණ ලියන්නේ. එතකොට මොකද්ද සූත්‍රය? කැල්සියම් කාබනේට් සූත්‍රය අපිට එනවා CaCO3. CaCO3 කැල්සියම් කාබනේට්. හරි අපි තව ගානක් අද බලන්න 9 වෙනි ගාන. පොටෑසියම් සල්ෆේට්. පොටෑසියම් සල්ෆේට්. එහෙනම් පොටෑසියම් කියලාට කාවත කියවෙන්න ඕනේ. පොටෑසියම් නම් පොටෑසියම් නේ. පුතා සල්ෆේට් කියන්නේ කවුද? මොන්න මතක් වෙන්න ඕනේ අර වගු. සල්ෆේට්. ඉන්න මම ආයත වලට පෙන්නන්න. සල්ෆේට් කියන්නේ ආයනයක්. මේ තියෙන සල්ෆේට්. බලන්න දරුවනේ උඩින්ම වාට පෙනෙයි සල්ෆේට්ව. මේ තියෙන දරුවනේ සල්ෆේටයි. පේනව නේද? මේ තියෙන සල්ෆේට් SO4 2-. SO4 2- තමයි සල්ෆේට්. ඒ නිසා දැන් මම බලන්න මෙතන ලියා ගන්නවා සල්ෆේට් අයනය. සල්ෆේට් අයනය ලියා ගන්නවා පැත්තේ. මොකද පොටෑසියම් සල්ෆේට් නේ. එහෙනම් පොටෑසියම් පැත්තෙන් ලියාගත්තා. ඊට පස්සේ සල්ෆේට් අයනය පැත්තෙන් ලියාගත්තා. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් පහලින් ලියන්නේ ඒගොල්ලන්ගේ සංයුතිතාව. මේ එකක්වත් මාරු කරන්න එපා. හොදි. මේ මම මේ කියන පියවර විදිහටම යන්න ඕනේ. පොටෑසියම්ගේ සංයුතිතාවය කීයද දරුවනේ? 1යි. 1 ලියාගත්තා. සල්ෆේට්ගේ සංයුතිතාවය කීයද? කොහොමද ගන්න සල්ෆේට්ගේ සංයුතිතාවය? හරිම ලේසි. මම ක්‍රමයේ කිව්වා. සල්ෆේට් කියන්නේ අයනයක්. ඒ නිසා යාගේ සංයුතිතාවය වෙන්නේ මේ උඩ තියෙන ආරෝපණය. එහෙනම් යාගේ සංයුතිතාවය වෙන්න ඕනේ කීයද දරුවනේ? 2යි. සල්ෆේට්ගේ සංයුතිතාවය වෙන්නේ 2යි. දැන් මොකද කරන්න තියෙන්නේ ඊට පස්සේ? දැන් ගාන ඉවර නේ. දැන් තියෙන්නේ මේ දෙක සමාන නැහැ. ඒ නිසා මේ දෙක යවන්න පොටෑසියම්ට, මේ එක යවන්න සල්ෆේට්. යවල මොනවා කරන්න ලියන්න ඕනේ? ලං කරලා ලියන්න. එහෙනම් කොහොමද ලං කරලා ලියන්නේ? පොටෑසියම් ලියා ගන්න K කියලා. පොටෑසියම්ට ලැබෙනවා කීයද? 2 ලැබෙනවා. මාරු කරන්න 2. ඊට පස්සේ ඔයා සල්ෆේට් ලියන්න. මොකද සල්ෆේට් SO4 දරුවනේ උඩ මේක දාන්න නැහැ. උඩ මෙහෙම ඍණ 2 දාන්න නැහැ. දැම්මොත් වැරදි. ඒක දාන්න එපා. මම කිව්වා අයන ලියද්දි මේ දෙක ලියන්නේ. මේ දෙක අත්හැරලා තමයි. එහෙනම් සූත්‍රය වෙන්නේ K2SO4. අර එක ආව නේද? මෙන්න මේ සල්ෆේට් එක එනවනේ. පුතා අපි එක ලියන්නේ. මම කිව්වා සාමාන්‍යයෙන් සම්මතයක් අපි එක ලියන්නේ. එක ලියන්නේ. එහෙනම් මොකද්ද සූත්‍රය? K2SO4. K2SO4 කියලා අපිට සූත්‍රය ගොඩනගා ගන්න පුළුවන්. හොඳයි අපි තව ගානක් සලකා බලමු. බලන්න 11 වන ගාන මැග්නීසියම් සල්ෆේට්. මැග්නීසියම් සල්ෆේට්. අපි කොහොමද බලන්න මැග්නීසියම් සල්ෆේට් ලියා ගන්න? මැග්නීසියම් කිව්වම ඔයාලට මතක් වෙන්න ඕන පුතා මැග්නීසියම් Mg. දැන් සල්ෆේට් අපි කලින් කතා කරා. සල්ෆේට්ගේ සූත්‍රය වෙන්නේ පුතා SO4 ඍණ 2නේ. SO4 ඍණ 2 තමයි සල්ෆේට්. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? දැන් කරන්න තියෙන්නේ මැග්නීසියම්ගේ යටින් ලියා ගන්න මැග්නීසියම්ගේ සංයුතිතාවය කීයද? 2යි. ඒයි 2යි කියලා ගත්තේ. මැග්නීසියම් ඉන්නේ දෙවෙනි කාර්ය. ඊට පස්සේ දරුවනේ ගන්න සල්ෆේට්ගේ සංයුතිතාවය. කොහොමද සල්ෆේට්ගේ සංයුතිතාවය ගන්නේ? මම කලිනුත් කියලා දුන්නා. ඒ අදාළ අයනයේ උඩ තියෙන ආරෝපණ 2යි. එහෙනම් සල්ෆේට්ගේ සංයුතිතාවය වෙන්නේ දරුවනේ 2යි කියලා නේද? සල්ෆේට්ගේ සංයුතිතාවය 2යි. දැන් මොකක් කරන්න පුළුවන්? දැන් ඔයාලට පේනවා මේ දෙකයි මොනවා වෙලා දෙකනේ සමානයිනේ මේ දෙකට මේ දෙක මොනවා කරලා දාන්න? කපලා දාලා මේ දෙන්නම අපිට මොනවා කරන්න පුළුවන්? ලං කරලා ලියන්න. එහෙනම් අපි ලං කරලා ලියමු Mg ඊට පස්සේ SO4 විතරයි ලියන්න ඕනේ. SO4. ඇයි දරුවනේ උඩ ආරෝපණය ලියනවද? උඩ ආරෝපණය ලියන්නේ නැහැ. ඒක ලිව්වොත් වැරදි. අයනයක් ලං කරලා ලියද්දි උඩ ආරෝපණ ලියන්න යන්නේ. හරි අපි බලමු දැන් මේකේ 12යි 13යි ඉතාමත් වැදගත් දෙකක්. බලන්න 12 කාබන් ඩයොක්සයිඩ්. ඔයගොල්ලෝ අහලත් ඇති.
ධාතුන මොකද්ද? සිලිකන් ඩයොක්සයිඩ්. පුතා ඔය ඩයොක්සයිඩ් ඔක්සයිඩ් කියද්දි මේ විදිහ ඔයාලට මතක් වෙන්න ඕනේ ඔක්සිජන්. හරිද? ඔක්සයිඩ් ඩයොක්සයිඩ් කියද්දි ඔයාලට මතක් වෙන්න ඕනේ ඔක්සිජන්. එහෙනම් බලන්න මේක කාබන් ඩයොක්සයිඩ් කියද්දි ඔයාලට මතක් වෙන්න ඕනේ කාබන්. කාබන් නම් C. ඩයොක්සයිඩ් කියද්දි ඔයාලට කවද මතක් වෙන්නේ? මම කිව්වා ඔක්සිජන් තමයි මතක් වෙන්නේ. ඔක්සයිඩ් කිව්වොත් ඔක්සිජන්. කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් ලියාගත්තා. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් ඊට පස්සේ කරන්න තියෙන්නේ අපි බලමු සංයුතිතා ටික දාන්න යමු. කාබන්ගේ සංයුතිතාවය කීයද මම කිව්වා පාඩම් කරගන්න. කාබන්ගේ සංයුතිතාවය වෙන්නේ දරුවනේ 4යි. කොහොමද 4 ආවේ? කාබන් ඉන්නේ 4 වෙනි කාණ්ඩේ. කාබන් 4 වෙනි කාණ්ඩේ ඉන්න නිසා කාබන්ගේ සංයුතිතාවය වෙන්නේ දරුවනේ 4යි. ඊට පස්සේ බලන්න ඔක්සිජන්ගේ සංයුතිතාවය කීයද? ඔක්සිජන්ගේ සංයුතිතාවය මම කිව්වා පාඩම් කරගන්න දරුවනේ 2යි. ඔක්සිජන්ගේ සංයුතිතාවය වෙන්නේ 2යි. දැන් පොඩ්ඩක් හොදින් හිතන්න. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් අපි මේ දෙක මාරු කරන්න යන්නේ නැහැ. ඊට කලින් අපිට පොඩි වැඩක් කරන්න පුළුවන්. සරල වැඩක්. මොකද්ද බලන්න. මෙන්න මේ 4යි මේ 2යි. ඔයාලට පේනවනේ. 4යි 2යි කියන දෙන්නම පොදුවේ බෙදෙන සංඛ්‍යාවක් හිතන්න. 4ත් බෙදාන්න පුළුවන්, 2ත් බෙදන්න පුළුවන්, පොදුවෙන් බෙදන්න පුළුවන් සංඛ්‍යාවක්. අපි ගණන් වල ඉගෙන ගන්න. 4ත් අපි දන්නවා 2කින් බෙදෙනවා නේද? 4 2කින් බෙදෙනවනේ. 2ත් අපිට 2කින් බෙදන්න පුළුවන් නේද? 2ත් 2කින් බෙදන්න පුළුවන්. එහෙනම් මෙන්න මෙහෙම ආවොත් පොදින් අහන් ඉන්න. මෙහෙම ආවොත් පුතා දෙන්නම බෙදන්න පුළුවන් පොදු සංඛ්‍යාවක් ගන්න. මොකද 4යි 2යි කියන එක දෙන්නම බෙදන්න පුළුවන්. එහෙනම් මේ දෙන්නම බෙදන්න පුළුවන් අපිට දෙකෙන් නේද? ඒ නිසා බලන්න මම කරන වැඩේ මම මේ ඔක්සිජන්ගේ දෙක දෙකෙන් බෙදනවා. පොදින් බලන්න. දෙක දෙකෙන් බෙදනවා. දෙකට දෙකේව කීයද? දෙකට දෙකේව 1යි. දෙකට දෙකේව 1යි. ඊට පස්සේ මේ 4ත් මම දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදන නිසා තමයි මම මේ කපන්නේ. 4ට දෙකේව කීයද? 4ට දෙකේව කීයද? 2යි. බලන්න මේ කරපු දෙක තේරුණාද කියලා. මොකද මම කරේ දැන් මේකේ ආවේ 4යි 2. මම එකපාර මේ දෙක මාරු කරන්න යන්නේ නැහැ. ඇයි මට පේනවා 4 සහ 2 කියන දෙන්නම අපිට කිසියම් සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන්. බෙදන්න පුළුවන්. මොකද්ද සංඛ්‍යාව? 4 කියන සංඛ්‍යාව 2කින් බෙදෙනවා. ඒ වගේම මේ 2 කියන සංඛ්‍යාවත් 2කින් බෙදෙනවනේ. ඒ නිසා මේ දෙන්න මාරු කරන්නේ නැතුව මම මුලින්ම කරන්න වැඩේ මේ දෙන්නව කපා ගන්න. කොහොමද කපාගන්නේ? 2කින් තමයි කපාගන්නේ. 2ට 2ඒව 1යි 4ට 2ඒව 2යි. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් ලේසි. දැන් කරන්න තියෙන දරුවනේ සංයුතිතා මොනා කරන්නද? සුපුරුදු පරිදි මාරු කරන්න. එහෙනම් මේ 2 කියන එක යනවා කාටද? ඔක්සිජන්ට. මේ 1 කියන එක යනවා. දැන් 1 තියෙනවද? 1 කියන එක යනවා කාබන්ට. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? ලං කරලා ලියමු. නම් මම ලියාගත්ත කාබන්. කාබන්ට එන්නේ කීයද? 1. නමුත් අපි 1 ලියන්නේ නැහැ කිව්වා. සාමාන්‍ය කාවට 1 ලියන්නේ නැහැ. හොඳ 1. ඊට පස්සේ ලියන්න ඕනේ කාවද? ඔක්සිජන් වල ලියා ගන්න. ඔක්සිජන්. ඔක්සිජන්ට ඔක්සිජන්ට කීයද එන්න ඕනේ? මේ ඔක්සිජන් දෙන්නේ කීයද? 2. ඔක්සිජන් 2. එහෙනම් මොකද්ද දරුවනේ සූත්‍රය? CO2. CO2 කාබන් ඩයොක්සයිඩ් සූත්‍රය CO2. ගත්ත විදිය පාඩමේ තියෙනවා. ආයෙ වගේම තව එක්කෙනෙක් බලන්න. සිලිකන් ඩයොක්සයිඩ්. සිලිකන් ඩයොක්සයිඩ්. එහෙනම් සිලිකන් ඩයොක්සයිඩ් කොහොමද සූත්‍රය ගන්න? සිලිකන් කියද්දි ඔයාලට කවද මතක් වෙන්න ඕනේ දරුවනේ? සිලිකන් වනේ SI. ඩයොක්සයිඩ් කියද්දි ඔයාලට කවද මතක් වෙන්න ඕනේ? ඔක්සිජන් තමයි මතක් වෙන්නේ. ඔක්සයිඩ් කිව්වා ඩයොක්සයිඩ් කිව්වත් ඔක්සිජන්. දැන් ගමු. සිලිකන් නම් මොකද සංයුතිතාවය? අහන දෙයක් නෑ. සිලිකන්ගේ සංයුතිතාවය 4යි. ඒයි 4 ආවේ. එයා ඉන්නේ 4 වෙනි කාණ්ඩේ. කාබන් වගේම. කාබන්ට යටින් ඉන්නේ 4 වෙනි කාණ්ඩේ. ඔක්සිජන්ගේ සංයුතිතාවය කීයද? ඔක්සිජන්ගේ සංයුතිතාවය වෙන්නේ 2යි. මම කිව්වා පාඩම් කරගන්න. ඔක්සිජන්ගේ සංයුතිතාවය 2යි. දැන් මොකද කරන්නේ? මම මේ දෙන මාරු කරන්නේ. මාරු කරන්න කලින් පොඩි වැඩක් කරනවා. මොකද කරන්න වැඩි? මට පේනවා මේ 4යි මේ 2යි මොනා කරගන්න පුළුවන්ද? කපා ගන්න පුළුවන්. කීයෙන් කපන්න පුළුවන්? 2කින් කපන්න පුළුවන් නේ. ඒ නිසා මම කරන වැඩේ මම මේක 2කින් කපනවා. එහෙනම් 2ට 2ඒව කීයද? 1යි. අර වගේම 2කින් කපන්න පුළුවන් නිසා 2කින් කපනවා. 2ට 2ඒව 1යි. 4ට 2ඒව කීයද? 2යි. 4ට 2ඒව 2යි. කපා ගන්න පුළුවන් සුළු කරගන්න පුළුවන් නිසා මම පොදු සංඛ්‍යාවකින් සුළු කරගත්තා. 2ට 2ඒව 1යි. 4ට 2ඒව 2යි. ඊට පස්සේ මම කරන වැඩේ මේ දෙන්න මාරු කරනවා. මේ 1 යවනවා මම සිලිකන් ගාවට. මේ 2 යවනවා මම ඔක්සිජන් ගාවට. ඊට පස්සේ කරන්නේ මේ දෙන්න මොනා කරලා ලියන එකද? ලං කරලා ලියන්න. එහෙනම් SI මෙහෙම ලියාගත්තා. SIට යටින් එන්න ඕනේ 1. නමුත් මම 1 ලියන්නේ නැහැ. 1 තියෙනවා 1 ලියන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඔක්සිජන් ලියාගත්තා. හැබැයි ඔක්සිජන් යටින් එන්න ඕනේ මොකද්ද? 2 කියන සංඛ්‍යාව. ඔක්සිජන් එන්නේ දරුවනේ 2 කියන සංඛ්‍යාව. හොඳයි අපි තව උදාහරණ කිහිපයක් සාකච්ඡා කරමු දරුවනේ. බලන්න ඊළඟ උදාහරණේ කැල්සියම් නයිට්‍රේට්. කැල්සියම් නයිට්‍රේට් බලන්න. කැල්සියම් කිව්වම ඔයාලට මතක් වෙන්න ඕනේ කැල්සියම් දරුවනේ නයිට්‍රේට් කියන්නේ
අයනයක්. එහෙනම් නයිට්‍රේට් අයනයේ සූත්‍රය ඔයාලට මතක නැත්නම් බගුවෙන් බලන්න. නයිට්‍රේට් අයනයේ සූත්‍රය වෙන්නේ NO3 ඍණ කියන එක. නයිට්‍රේට් වෙන්නේ NO3 ඍණ. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් හරි ලේසි. දැන් තියෙන්නේ සංයුතිතා ටික දාන්න. කැල්සියම්ගේ සංයුතිතාවය වෙන්නේ දරුවනේ කීයද 2යි. එයයි ආයෙන දෙවෙනි කාණ්ඩේ. නයිට්‍රේට්ගේ සංයුතිතාවය කීයද දරුවනේ? නයිට්‍රේට්ගේ සංයුතිතාවය ගන්න මේ උඩ තියෙන ආරෝපණීය වටිනාකම. උඩ තියෙන ඍණ එකක් නේ තියෙන්නේ. ඒ නිසා යාගේ සංයුතිතාවය වෙන්නේ දරුවනේ 1යි කියන්නේ. යාගේ සංයුතිතාවය වෙන්නේ 1යි. දැන් හොදින් බලන්න. දැන් අපි මොකද කරන්නේ ඊට පස්සේ? ඊට පස්සේ කරන්න ඕනේ මේ 1 යවනවා කැල්සියම් ගාවට. මේ 2 යවනවා නයිට්‍රේට් ගාව. ඊට පස්සේ දැන් බලන්න මේක පොඩි වැඩක් තියෙනවා. ඔන්න දැන් කැල්සියම් මෙහෙම මම ලියා ගන්නවා. ඊට පස්සේ ලං කරලා ලියන්න තියෙන්නේ. කැල්සියම් ලං කරලා ලියනවා. කැල්සියම්ට 1 එන්නේ. නමුත් අපි 1 ලියන්නේ නැහැ. හොඳ. 1 මෙහෙම ලියන්නේ නැහැ. ඒ නිසා මම 1 මකනවා. දැන් දරුවනේ අපි නයිට්‍රේට් කොහොමද ලියන්නේ? NO3 නයිට්‍රේට් 2 එනවනේ කොහොමද 2 දාන්නේ? ඔයගොල්ලෝ මෙහෙම දැම්මොත් 2 වැරදි. මෙතනින් කොහොම 2 දැම්මොත් වැරදි. 2ක් එනවනේ. පැහැදිලි නේද මේ? නයිට්‍රේට් 2 එනවා. එහෙමයි කියලා ඔයාලට මෙහෙම දාන්න බෑ 2ක්. එහෙම දැම්මොත් 32 වෙනවා. කොහොමද අපි 2 දාන්නේ? ඔන්න හොඳින් බලන්න. කැල්සියම්ගේ සංයුතිතාවය 2යි නයිට්‍රේට්ගේ සංයුතිතාවය 1යි. ඊට පස්සේ 2 මාරු කරනවනේ. මෙන්න මේ 2 කියන දේ අපි දාන්නේ පුතා මේ 2 කියන ඉලක්කම මේ සමස්ත නයිට්‍රේට් වලටමයි. ඒ සමස්ත නයිට්‍රේට් වලටමයි. ඒ නිසා අපි කොහොමද නයිට්‍රේට් 2 දාන්න ඔයා කරන්න ඕනේ? වරහණක් ලියා ගන්න. ඔන්න බලන්න කරන වැඩේ. වරහණක් ලියලා ඒ වරහණ ඇතුලේ අර නයිට්‍රේට් අයනියව ලියන්න. වරහණ ඇතුලේ නයිට්‍රේට් NO3 විතරයි ලියන්නේ. මේ උඩ ඍණ කැලි ලියන්නේ නැහැ. අපි ලං කරලා ලියද්දි මේ උඩ තියෙන ඍණ ලකුණු ලියන්නේ නේ. ඊට පස්සේ වරහණ දාලා වරහණ වහන්න. වරහණ වහලා වරහණෙන් එළිය ලියන්න පුතා මෙන්න මේ දෙක. මෙන්න මේ දෙක ලියන වරහණෙන් එළිය. බලන්න කරපු වැඩේ තේරුණාද කියලා? කැල්සියම් නයිට්‍රේට් නේ. කැල්සියම්ගේ සංයුතිතාවය 2යි. නයිට්‍රේට්ගේ සංයුතිතාවය 1යි. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මේක යවන්න කැල්සියම් ගාවට මේ දෙක යවන්න නයිට්‍රේට් ගාවට. එතකොට නයිට්‍රේට් 2 ලියන්න ඕනේ. කොහොමද නයිට්‍රේට් NO3 නේ? කොහොමද 2 ලියන්නේ? ඕගොල්ලෝ සමහරක් අය මෙන්න මෙහෙම ලියනවා වැරදි. සමහරක් අය මෙන්න මෙහෙම දානවා 2. කොහොමද දාන්නේ? මෙන්න මෙහෙම දානවා 2. වැරදිනේ. එහෙම ලිව්වොත් වැරදි. සමහරක් අය 2 දානවා මෙන්න මෙහෙම. කොහොමද දාන්නේ? මෙන්න මෙහෙම 2 දාන්න යනවා. ඒක වැරදි. එහෙම දාන්නත් සමහරක් අය මෙහෙම 2 දානවා. කොහොමද 2 දාන්නේ? නයිට්‍රේට් අයනේ ලියලා මෙන්න මේ හරියට 2 දානවා. එහෙම දැම්මොත් 32 වෙනවනේ. එහෙම දාන්න බෑ. එහෙනම් අපි කොහොමද 2 දාන්නේ? දාන්න ඕනේ හරිම ක්‍රමයේ වෙන්නේ නයිට්‍රේට් අයනේ ඉස්සලා ලියා ගන්න පුතා වරහණක් ඇතුළේ. එහෙම වරහණක් ඇතුළේ ලියලා වරහන්ට එළියෙන් තමයි දාන්න ඕනේ කීයද 2. ඒක එහෙම තමයි දැම්මොත් නිවැරදිම ක්‍රමය. අනිත ඔක්කොම ක්‍රම වැරදි. හොඳ. ඒක ධාරණය කරගන්න ලියන විදිය. ඒක තේරුම් ගන්න ළමයි ලියන විදිය. යනුව කැල්සියම් නයිට්‍රේට්ගේ සූත්‍රය එනවා Ca වරහණ NO3 වරහණ වැරුව 2යි කිය. වරහණ වැරුව 2යි කිය. හරි. අපි බලමු පොඩ්ඩක් 12 වන ගාන 13 වන ගාන බලන්න. 13 වන ගාන. මේ 13 මේක 14 දරුවනේ. ඉතින් 14 13 වන ගාන බලන්න. 13 වන ගාන කියනවා ඇමෝනියම් ෆොස්ෆේට්. ඔන්න වැඩි. දැන් ටිකක් සංකීර්ණයි. ඇමෝනියම් ෆොස්ෆේට්. කොහොමද ඇමෝනියම් ෆොස්ෆේට් හදන්නේ? ඔයාලට මතක් වෙන්න ඕනේ ඇමෝනියම් කිව්වම සූත්‍රය මොකක්ද? ඇමෝනියම්ගේ සූත්‍රය ඔළුවට එන්න ඕනේ. ඇමෝනියම්ගේ සූත්‍රය NH4+. අමතක නම් අර අයන සහිත වගුව බලන්න. ඇමෝනියම් ෆොස්ෆේට් NH4+. ෆොස්ෆේට්ගේ සූත්‍ර මතක් වෙන්න ඕනේ දරුවනේ. ෆොස්ෆේට්ගේ සූත්‍රය වෙන්නේ මොකද්ද? PO4 3-. PO4 3- දෙකම අයන හොද. ඇමෝනියම් කියන්නේ අයනයක්. ෆොස්ෆේට් කියන්නේ අයනයක්. ෆොස්ෆේට්ගේ සූත්‍රය වෙන්නේ PO4 3-. ඊට පස්සේ අපි මොකද කරන්න තියෙන්නේ? දැන් කරන්න තියෙන්නේ දරුවනේ මේගොල්ලන්ගේ සංයුතිතා ටික ලියන් යමු. හරිම සරලයි. ඇමෝනියම් කිව්වම ඇමෝනියම්ගේ සංයුතිතාවය කීයද? අපි කොහොමද ගන්න ඇමෝනියම්ගේ සංයුතිතාවය? ඒක අයනයක්. උඩ තියෙන ආරෝපණීය වටිනාකම. උඩ තියෙන ධන ලකුණක් තියෙන. ඒ නිසා යාගේ සංයුතිතාවය වෙන්නේ 1යි. යාගේ සංයුතිතාවය වෙන්නේ දරුවනේ 1යි. ඊට පස්සේ බලන්න ළමයි ෆොස්ෆේට් කිව්වම ෆොස්ෆේට්ගේ සංයුතිතාවය කීයද? උඩ පේනවා. ෆොස්ෆේට්ගේ සංයුතිතාවය වෙන්නේ දරුවනේ 3යි. ඒ නිසා දැන් කරන්න තියෙන්නේ ෆොස්ෆේට් යටින් දාගන්න දරුවනේ 3. 3 දාගන්න. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ සංයුතිතා දෙක මාරු කරන්න. සංයුතිතා මාරු කරන්න. මෙන්න මේ 3 යනවා ඇමෝනියම් ගාව. 1 යනවා ෆොස්ෆේට් ගාව. හැබැයි නමුත් ළමයි අපි 1 ප්‍රකාශ කරන්නේ නේද? 1 දැම්මට 1 අර ලොකුවට ප්‍රකාශ කිරීමක් වෙන්නේ. හරි දැන් අපි මේක කොහොමද ලියන්නේ?
දැන් ලියන විදිය හොඳට බලා ගන්න. දැන් දරුවනේ අපිට මේ ඇමෝනියම් 3 එනවනේ. අපිට මෙහෙම ලියන්න බෑ 3 හොදේ. කොහොමද අපි මෙහෙම ලියන්න බෑ 3? ඔයා කවුරු හරි කෙනෙක් මෙහෙම ලියලා නම් මෙන්න මෙහෙම 3 දාන්න බෑ. අපි කොහොමද 3 දාන්නේ? මේ 3 කියන ඉලක්කම මේ ඇමෝනියම් තමයි. ඇමෝනියම් කියන සූත්‍රයටමයි. ඒ නිසා මෙතනත් අර වගේ වරහණක් දාලා තමයි දරුවනේ ලියා ගන්න. කොහොමද ලියාගන්නේ? මෙතන වරහණක් දාලා ඇමෝනියම් අයන ඉස්සලා ලියාගන්න. ඇමෝනියම් අයන ලියාදාර උඩ තියෙන ධන ගතිය ලියන්නේ නැහැ. හොදේ. එම උඩ ධන දාන්න එපා. ඒක වැරදි. ධන ලියන්නේ නිකන් වරහණක් දාලා ඇමෝනියම් අයන ලියලා වරහණ වහන්න. වහලා දාන්න පුතා කීයද දැන් 3. මෙන්න මේ 3 එනවනේ 3 දා. ඊට පස්සේ නම් ආයෙත් ලේසි දැන් එකනේ තියෙන්නේ. එකනේ. ඒ නිසා එක කෙලින්ම ෆොස්ෆේට් එක ඉන්නේ. ඒ නිසා ඔයාලට දැන් පුළුවන් ෆොස්ෆේට් එක කෙලින්ම ලං කරලා ලියන්න. PO4 විතර. 3 මයිනස් ලියන්නේ නැහැ. 3 මයිනස් ලියුවොත් වැරදි. මොකද අයන ලං කරලා ලියද්දි පුතා ආරෝපණ අපි ලියන්නේ. එහෙනම් මොකද්ද සූත්‍රය? NH4 වරහණක් 3 PO4. PO4. හරි බලමු අපි 14 වෙනි ගාන අවසාන ගාන. බලන්න අවසාන ගානේ තියෙන ලිතියම් සල්ෆේට්. ඒක තරමක් ලේසි. ලිතියම් සල්ෆේට් කිව්වම ආර මතක් වෙන්න ඕනේ ලිතියම්. ලිතියම්ගේ සූත්‍රය ඔළුවට එන්න ඕනේ. ලිතියම්ගේ සූත්‍රය වෙන්නේ Li. සල්ෆේට් කිව්වම පුතා සල්ෆේට්ගේ සූත්‍රය වලට ඔළුවට එන්න ඕනේ. සල්ෆේට් සූත්‍රය SO4 2-. ඔන්න ඕව අමතක නම් මම නැවත ඔයාලට පෙන්නන්නම්. අනිවාර්යයෙන්ම මේ වකුව පාඩම් කරගන්න ඕනේ දරුවෝ. අපි දකිනවා ගොඩක් ළමයිට මෙන්න මේ වකුව පාඩම් නැහැ. මේ වකුවෙත් අවශ්‍යම ටික. අඩුම ගානේ සල්ෆේට් කිව්වම සූත්‍රය ඔළුවට එන්න ඕනේ. සල්ෆේට්ගේ සූත්‍රය මොකද්ද? SO4 2-. ඒ කියන්නේ දෙකයි කියන එක තමයි සල්ෆේට්ගේ සූත්‍රය. ඒක දරුවනේ ඔළුවට එන්න ඕනේ. ඔයා පාඩම් කරලා තියෙන්න ඕනේ. හරියනම් දැන් බලන්න ලිතියම් සල්ෆේට් LiSO4 2 කියලා ලියුවා. දැන් මොකද කරන්නේ? දැන් සරලයි. ලිතියම්ගේ සංයුතිතාවය ලියා ගන්න දරුවනේ 5. ලිතියම් ඉන්නේ මොන කාණ්ඩෙද? පළවෙනි කාණ්ඩේ. ඒ නිසා ලිතියම්ගේ සංයුතිතාවය වෙන්නේ 1යි. සල්ෆේට්ගේ සංයුතිතාවය කීයද දරුවනේ? සල්ෆේට්ගේ සංයුතිතාවය වෙන්නේ මේ උඩ තියෙන ආරෝපණ. උඩ තියෙන ආරෝපණ 2නේ. එහෙනම් සල්ෆේට්ගේ සංයුතිතාවය වෙන්නේ දරුවනේ කීයද? 2යි. සල්ෆේට්ගේ සංයුතිතාවය වෙන්නේ දරුවනේ 2යි. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් ලේසි. දැන් කරන්න තියෙන්නේ මේ සංයුතිතා මොනා කරන්නද? මාරු කරන්න. කොහොමද මාරු කරන්නේ? මේ දෙක යවන්න ලිතියම්ට. මේක යවන්න සල්ෆේට්. ඊට පස්සේ මොනා කරන්නද තියෙන්නේ? දැන් තියෙන්නේ ලං කරලා ලියන්න. දැන් ලිතියම් මම මෙහෙම ලියා ගන්නවා. ලිතියම් ලිව්වා Li ට එනවා කීයද? 2. ඊට පස්සේ සල්ෆේට් එකනේ ඉන්නේ. ඒ නිසා එකේ ලොකු බලපෑමක් නැහැ. සල්ෆේට් ලං කරලා ලියන්න. සල්ෆේට් ලං කරලා ලියන්න. ඒතකොට ලං කරලා ලියද්දි දරුවනේ අපි ලියන්න ඕනේ SO4 විතරයි. SO4 විතර මේ උඩ 2යි මයිනස් ලියන්න එපා. එහෙම ලිව්වොත් වැරදි. ඒක ලියන්නේ නැහැ. SO4 විතරයි. එහෙනම් Li2 SO4 කියලා අපිට සූත්‍රය ගොඩනගා ගන්න පුළුවන්. ඒ අනුව මෙම වීඩියෝ තුලින් අද අපි රසායනික සංයෝගවල සූත්‍ර ලියන ආකාරයට අදාළ කරන නීති රීති ගැන කතා කරා. මේ වීඩියෝ වෙන්නේ දරුවනේ 10 වන ශ්‍රේණිය 3 වන පාඩම පදාර්ථයේ ව්‍යුහයේ පාඩමේ 5 වන වීඩියෝව. තව එක් වීඩියෝ එකක් තියෙනවා මේ පාඩම ඉවර කරන්න. ඒ නිසා දිගටම රැඳී සිටින්න විෂන් එඩියෝ ශ්‍රී ලංකා YouTube නාලිකාව සමගින් ඒ වගේමයි විද්‍යාව ඉගෙන ගන්න කැමති යාළුවන් අතරට කියන්න විෂන් එඩියෝ ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරන්න කියලා. විශේෂයෙන්ම 10 වන ශ්‍රේණියේ ඉඳන් 11 වන ශ්‍රේණිය දක්වා විද්‍යාව පාඩම් අපේ බොහෝ පාඩම් කිහිපයක්ම ආවරණය කරලා තියෙනවා. ඕගලන්ට නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් අදට මේ වීඩියෝෙන් අපි සමුගන්නවා. ඔබ සියලු දෙනාටම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා.